හරිද? අපි අර එදා විගණන ප්‍රමිතාංග 200 කතා කරා අන්තිමට ඒක තව පොඩ්ඩක් තියෙන එක බලලා ඉමු. එක්සෑම් එකේ අහන ඒරියා එකක් තියෙනවා මේ පේපර් කීපයකම අහලා තියෙනවා මේ විගණන ප්‍රමිතාංග 200ට අදාළව විගණන අවදානම් කියලා එකක් අපි ඒක බලලා ඊළඟට 240ට යන්. හරිද? අපි අන්තිමට මෙහෙම එකක් කිව්වා අපිට දීලා තියෙනවා දැන් විගණනයේ අරමුණ මොකද්ද? අපිට දීලා තියෙන මූල ප්‍රකාශන කට්ටලේ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙනවද නැද්ද කියලා අනාවරණය කරගන්න. ඒක තමයි අපේ විගණනයේ අරමුණ. හරිද? එතකොට අපි ගම මෙන්න මේ මූල ප්‍රකාශන කට්ටලය සාවද්ද වෙනවා. අපි ගම කම්පැනි එක account set එකේ තියෙන ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති. හරිද? මූල තත්ත්ව ප්‍රකාශනයේ ගිණුම් ශේෂ තියෙනවා. ආදායම් ප්‍රකාශනයේ ගනුදෙනු පන්ති තියෙනවා. හරිද? මේ මූල ප්‍රකාශන කට්ටලයේ සාවද්ද වෙනවා. අපි කිව්වා වංචා සහ වැරදි වලින් කියලා. වංචා වැරදි. හරිද? මූල ප්‍රකාශන කට්ටලයක් ඕනම ව්‍යාපාරයක අපි කියනවා මූල ප්‍රකාශන සාවද්දයයි වංචා සහ වැරදි වලින්. එතකොට අපි කිව්වා අපේ විගණනයේ අරමුණ වෙන්නේ විගණනයේ අරමුණ විගණනයේ අරමුණ මොකද්ද? මේ account set එකේ තියෙන සියලු සාවද්ද ප්‍රකාශනද නැහැ. එහෙනම් අපි කිව්වා මේ මූල ප්‍රකාශනවල තියෙන ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන. ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කර ගැනීම. හරිද? හරි. එතකොට විගණනයේ අරමුණ සියලු සාවද්ද ප්‍රකාශන අනාවරණය කරගන්න එක නෙවෙයි ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කරගන්න එක. හරිද? ඒක පැහැදිලි. එතකොට මෙන්න මේ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කරගන්න අපි මොනවද කරන්න ඕනේ? අපි ඔඩිට් එකකට ගිහලා අපිට නිකන් මූල ප්‍රකාශන වල තියෙන ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය වෙන්නේ නැහැනේ. අපි මේ ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති දැන් අපි හොයන්නේ කොහේ තියෙන මොනවද? අපි ඔඩිට් එකකට ගිහලා හොයන්නේ කොහේ තියෙන මොනවද? මූල ප්‍රකාශනවල තියෙන ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති ඇතුලේ තියෙන ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන මැටීරියල් ස්ටේට්මන්ට්. හරිද? ඒ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අපි අනාවරණය කරගන්න ඉපේ. අපිට අනාවරණය වෙන්නේ නැහැ නිකන්. අපි අනාවරණය කරගන්න අපි මොනවා කළ යුතුයිද? විගණන පටිපාටි. විගණන පටිපාටි. එහෙම නැත්නම් ඔයාලට තේරෙන භාෂාවෙන් විවිධ පරීක්ෂා කිරීම. හරිද? හරිද? ඒතර ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කරගන්න අපි මොනවා කරන්න ඕනද? විගණන පටිපාටි කළ යුතුයි. විගණන පටිපාටි කරලා අපි මොනවා එකතු කරගන්නවද? සාක්ෂි රැස් කරගන්නවා. ඊට පස්සේ කියන්නකෝ. සාක්ෂි රැස් කරගෙන අපි මූල ප්‍රකාශන ගැන මොකකට එළඹෙනවද? නිගමනයකට එළඹෙනවා. හරිද? අපි නිගමනයට එළඹෙන්නේ මොකක් ගැනද? අපි නිගමනයට එළඹෙන්නේ මොකක් ගැනද? මේ මූල ප්‍රකාශන වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙනවද නැද්ද කියන නිගමනයටයි එළඹෙන්නේ. ඒ නිගමනයට එළඹිලා අපි මොකක් දෙනවද? රිපෝට් එක දෙනවා. මතයක් සහිත වාර්තාව. ඉතින් හරි සරල දෙයක්. ඉතින් ඕක තමයි සම්පූර්ණ විගණන ක්‍රියාවලිය. හරිද? මූල ප්‍රකාශන වල තියෙනවා ගිණුම් ශේෂ ගනුදෙනු පන්ති. හරිද? ඒ ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති සාවද්ද වෙනවා වංචා වැරදි වලින්. ඒ වංචා වැරදි ඇතුලේ තියෙන ප්‍රමාණාත්මක වංචා වැරදි අනාවරණය කර ගැනීම තමයි විගණනයේ අරමුණ. ඒ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කරගන්න අපි විගණන පටිපාටි නොහොත් විවිධ පරීක්ෂා කිරීම කරනවා. මතක තියාගන්න මෙන්න මේ අපි පරීක්ෂා කිරීම වර්ග 8ක් කරනවා. හරිද? පරීක්ෂා කිරීම වර්ග 8ක් කරනවා. මොනව එකතු කරගන්නද? සාක්ෂි රැස් කරගන්න. ඒ පරීක්ෂා කිරීම වර්ග 8 ගැන අපි කතා කරනවා විගණන රෝහිතාංක 500 දී. ඒක අපි එතකොට බලමු. මෙන්න එක්සෑම් එකේ අහන ලොකු ඒරියා එකක්. සාක්ෂි රැස් කරගන්න විගණක කරන ප්‍රොසීඩියර්ස්. ඉතින් එක්සෑම් එකේ ලකුණු 25ක් විතර එන ඒරියා එකක් වෙන්න මේ සාක්ෂි සහ විගණන පටිපාටි සම්බන්ධයෙන් අනිවාර්යෙන් එනවා. යම් විගණන ඔඩිටින් පේපර් එක
විගණන පටිපාටි ගැන නැත්තම් ඒක ඔඩිටින් පේපරයක් නෙවෙයි ඇත්තටම. හරිද? විගණන පටිපාටි ඔඩිට් ප්‍රොසීඩියර්ස් ගැන එක්සෑම් එකක ඔඩිටින් එක්සෑම් එකක ඇහුවේ නැත්තම් ඒක ඇත්තටම ඔඩිට් පේපරයක් කියන්නත් බෑ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් එනවා. තේරුණේ මං කියන එක? හරිද? ඒක අපි විගණන ප්‍රමිතාංක 500 දී බලමු. හරිද? එතකොට සාක්ෂි රැස් කරගත්තා. සාක්ෂි රැස් කරගෙන නිගමනයට එළඹුණා. අපි දුන්නා රිපෝට් එක. අපි රිපෝට් එක ගැන කතා කරනවා විගණන ප්‍රමිතාංක SLA US 700 705 සහ 706. හරිද? එතකොට රිපෝටින් වලත් අනිවාර්යෙන් ලකුණු 20ක විතර ප්‍රශ්නයක් එන්න ඕනේ පොතේ හැටියට. හරිද? ඒක පැහැදිලිනේ? හරි. එතකොට මේ කම්පැනි එක අනිත් පැත්තෙන් අපි විගණනයේ පැත්තෙන් වංචා වැරදි ගැන දැන් ඔය කතා කරේ. ඊට පස්සේ මේ වංචා වැරදි ගැන අපි කතා බලමුකෝ වගකීම. කවුද කම්පැනි එකේ වංචා වැරදි වලට රෙස්පොන්සිබල්? කවුද? අපි පාර්ශවයන් දෙකයි ඉන්නේ. කොටස් හිමියෝ කොහොමත් වංචා වැරදි වලට වග කියනවද? නෑනේ. එහෙනම් ඊට පස්සේ අපි බලන්න කාගේ පැත්තෙන්ද? විගණකගේ පැත්තෙන් සහ මැනේජ්මන්ට් එක පැත්තෙන්. හරිද? කළමනාකරණයට එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය අනිත් පැත්තෙන් විගණක හරිද? ඒක මම කියන්නකෝ කම්පැනි වෙන වංචා වැරදි වලට රෙස්පොන්සිබල් කවුද? කම්පැනි වංචා වැරදි වලට වග කියන්න ඕනේ කවුද? දැන් මේ හොරකම් කරන්නේ කම්පැනි ඇසෙට් වෙන්න පුළුවන්. නේ හොරකම් කරන්නේ කම්පැනි ඇසෙට්. ඔය ඇසෙට් පර්චේස් කරලා තියෙන කවුරු ඉන්වෙස්ට් කරපු සල්ලි වලින්ද? ෂෙයා හෝල්ඩර්ස්ලා. හරිද? ඒතර ෂෙයා හෝල්ඩර්ස්ලා කම්පැනිට ඉන්වෙස්ට් කරපු සල්ලි වලින් ඇක්වයර් කරපු ඇසෙට් ප්‍රධාන වශයෙන් කම්පැනියේ සේවකයෝ වෙන්න පුළුවන්, කළමනාකරුවෝ වෙන්න පුළුවන්, තර්ඩ් පාර්ටි එකක් වෙන්න පුළුවන්, තනිවම හෝ එකතුව හොරකම් කරනවා නම්. හරිද? ඒකට රෙස්පොන්සිබල් කවුද? මේ කම්පැනියට ආයෝජනය කරපු සල්ලි ෂෙයා හෝල්ඩර්ස්ලා කාගේ බාරේද තියලා තියෙන්නේ? ඩිරෙක්ටර්ස්ලා බාරේ. එතකොට ඒ වලින් කම්පැනි තියෙන වත්කම් හොරකම් කරනවා නම් කම්පැනියේ ෆ්‍රෝඩ් එකක් වෙනවා නම් ඒකට මූලිකව වග කියන්න ඕනේ කවුද? කම්පැනි ඩිරෙක්ටර් බෝඩ් එක. එහෙනම් මතක තියාගන්න කම්පැනි අධ්‍යක්ෂක මණ්ඩලය තමයි මූලික වගකීම දරන්නේ. මූලික වගකීම දරයි. තේරුණානේ? එහෙනම් කම්පැනි වංචා වැරදි වලට තනිකරම රෙස්පොන්සිබිලිටි තියෙන්නේ මූලික වගකීම තියෙන කාගේ අතේද? අධ්‍යක්ෂක මණ්ඩලයේ අතේ. ඒතර මේ වගකීම කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේකේ මීනින් එක මොකද්ද? දැන් අපි කියනවා ඩිරෙක්ටර්ස්ලා තමයි ෆ්‍රෝඩ් වලට රෙස්පොන්සිබල්. මේ රෙස්පොන්සිබිලිටි කියන එකේ අදහස මොකද්ද? හොරකමක් වුණොත් ඒකේ ලාභය අලාභය ඒගොල්ලෝ දාන්න ඕනේ කියන එකද? ඒක නෙමෙයි වගකීම කියන්නේ. අපි වගකීම කියන එකෙන් අදහස් කරන්නේ වංචා වැරදි වෙන්න කලින් මොනව කරන එකද? වළක්ව ගන්න එක. ඊට පස්සේ බැරි වෙලාවත් වුණොත් එහෙම වෙන්න කලින් වළක්ව ගන්න එක විතරද ඩිරෙක්ටර්ස්ලාගේ රෙස්පොන්සිබිලිටි එක නෑ. එහෙනම් වෙන්න කලින් වළක්වන්නත් ඕනේ. බැරි වෙලාවත් වුණොත් එහෙම ඒක අනාවරණය කරගන්නත් ඕනේ. ඊට පස්සේ වැරදි වගේ දේවල් වෙන්න කලින් වළක්ව ගන්නත් ඕනේ. උනාට පස්සේ හොයාගන්නත් ඕනේ. වැරදි වගේ දේවල් ඊට පස්සේ හොයාගත්තට පස්සේ ඒවා මොනව කරන්නත් ඕනේද? නිවැරදි කරන්නත් ඕනේ. හැබැයි වංචාවක් නිවැරදි කරන්න පුළුවන්ද? වංචාවක් නිවැරදි කරන්න බෑ. ඒක වෙලා ඉවරයි. හැබැයි වැරද්දක් වෙලා ඉවර වුණාට ඒක අපිට නිවැරදි කරන්න බැරිද? පුළුවන්. එහෙනම් මතක තියාගන්න මැනේජ්මන්ට් එක තමයි මූලික වගකීම දරන්නේ මොනවටද? වංචා වැරදි වලට ඒ වගකීම කියන එකෙන් අදහස් වන්නේ වංචා වැරදි වංචා සහ වැරදි වංචා සහ වැරදි වළක්වා ගැනීම අනාවරණය කර ගැනීම ඊට පස්සේ නිවැරදි කිරීම.
අපි මේ කතා කරන වංචා වැරදි සම්බන්ධයෙන් වගකීම පාර්ශවයන් දෙකක් පැත්තෙන් බලන්නයි මේ යන්නේ. එකක් තමයි මැනේජ්මන්ට් එකට එහෙම නැත්නම් ඩිරෙක්ටර් බෝඩ් එකට ෆ්‍රෝඩ් ඇන්ඩ් එරර්ස් ගැන තියෙන රෙස්පොන්සිබිලිටි එක මොන වගේ එකක්ද? ඔඩිටර්ස්ලාට තියෙන රෙස්පොන්සිබිලිටි එක මොන වගේ එකක්ද කියලා. හරිද? ඒතර වංචා වැරදි සම්බන්ධයෙන් මූලිකම වගකීම තියෙන ඩිරෙක්ටර් බෝඩ් එක අතේ මූලික වගකීම කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒකයි මෙතන කිව්වේ මින් අදහස් වන්නේ වංචා සහ වැරදි වළක්වා ගැනීම, අනාවරණය සහ නිවැරදි කිරීම. තේරෙනවනේ? හරිද? හරිද? එතකොට වංචා වැරදි වළක්වා ගැනීම, අනාවරණය සහ නිවැරදි කිරීම කාගේ වගකීමක්ද? අධ්‍යක්ෂක මණ්ඩලය සතු වගකීමක්. එතකොට කම්පැනි එක ඩිරෙක්ටර් බෝඩ් එක කම්පැනි ෆ්‍රෝඩ් එකක් වුණොත් එහෙම ඒක වගකීම ඩිරෙක්ටර් බෝඩ් එක අතේනේ. හරිද? ඒක නිසා ඩිරෙක්ටර්ස්ලා මොන හරි ඇක්ෂන් එකක් ගන්න එපා. මොනව කරන්නද? වංචා වැරදි වළක්වා ගැනීම, අනාවරණය සහ නිවැරදි කිරීම ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක නම් මේ තුන කරගන්න ඒගොල්ලෝ මොන හරි ක්‍රියාමාර්ගයක් ගත යුතුයිනේ. හරිද? මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය. හරිද? ඒක ඔහොම පොඩ්ඩක් තියන්න. මම පොඩ්ඩක් අහපුවා මෙතෙන්ට එනවා. එතෙන්ට යන්න කලින් දැන් අපි මේ කතා කරන්නේ කොහේ වෙන මොනවා ගැනද? කම්පැනි එක වෙන වංචා වැරදි ගැන. කම්පැනි වල වංචා වැරදි වෙන්නේ ඇයි? මම මෙහෙම කියනවා හේතු. ඒ කියන්නේ වංචා වැරදි ඇතිවීමට හේතු. වංචා සහ වැරදි ඇතිවීමට හේතු. හරිද? ඒවට මම වෙන නමක් දානවා. ප්‍රධාන වශයෙන් වංචා ඇත්තරම වංචා අවදානම් සාධක. වංචා අවදානම් සාධක. මෙතන වැරදි කියන එක පොඩ්ඩක් කපලා දාන්න නැත්නම් වඩ පැටලෙයි. වංචා ඇතිවීමට හේතු. හරිද? ඒවට කියනවා අපි වංචා අවදානම් සාධක, fraud risk factors. දැන් මේ අපි ඉන්නේ විගණන ප්‍රමිතාංක 200 වුණාට මම 240 ටිකක් තමයි මේ කියන්නේ. හොඳේ. ඒක ඇත්තට හිතන්න එපා. ප්‍රමිතියේ නම්බරය අදාළ නැහැ. කන්සෙප්ට් එකයි වැදගත්. මොකද මේ 200 ටිකක් කියන්න 240 තියෙන
ටිකක් කියලන්න වෙනවා. ඒකයි මේ 240 පොඩ්ඩක් මතක් කරන්නේ. ඔයා ප්‍රමිතිය නම්බරේ අදාළ කරගන්න එපා. හරිද? කම්පැනි වල වංචා වෙන්නේ ඇයි? හේතු තුනක් නිසා. මොනවද ඒ හේතු තුන? කියන්නකෝ. ඇයි කම්පැනි වල හොරකම් වෙන්නේ? එකක් තමයි හොරකම් වෙන්න ඉඩක් තියෙන නිසා. ඔපචුනිටි එකක් තියෙනවා. ඒකට අපි කියනවා ඉඩ ප්‍රස්තාව කියලා. ඉඩ ප්‍රස්තාවක් පැවතීම. ඇයි රාජ්‍ය ආයතනවල හොරකම් වෙන්නේ? කියන්නකෝ. ඇයි ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන් වල ෆ්‍රෝඩ් වෙන්නේ වැඩිපුර? ඒගොල්ලන්ගේ මොකක් වෙන්න වැඩි ඉඩකඩක් තියෙන නිසාද? වංචා වෙන්න වැඩි ඉඩකඩක් තියෙන නිසා. ඒතර වංචා ඇති වෙන්න ඉඩකඩ නිර්මාණය වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඒගොල්ලන්ගේ මොනව නැති නිසාද? කම්පැනි එක ෆ්‍රෝඩ් වෙන්න ඉඩ නිර්මාණය වෙලා. දැන් ෆ්‍රෝඩ් කරන්නේ කවුද? හොරකම් කරන්නේ කවුද? සේවකයෝ වෙන්න පුළුවන්. කළමනාකරුවෝ වෙන්න පුළුවන්. තර්ඩ් පාටි එකක් වෙන්න පුළුවන්. ඔය කියන කට්ටිය තනිවම හෝ එකතු වෙලා සාමූහිකව මොනව කරන්න පුළුවන්ද? හොරකම් කරන්න පුළුවන්. ඒතර ඔය කියන කට්ටිය තනිව හෝ එකතු වෙලා හොරකම් කරන්න පෙළඹෙන්නේ ඒ කියන කම්පැනියේ මොකක් තියෙන නිසාද? හොරකම් කරන්න ඉඩක් තියෙන නිසා. හරිද? එතකොට මේ ඉඩ නිර්මාණය වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඔපචුනිටි එකක් ක්‍රියේට් වෙලා තියෙන කම්පැනි එක හොරකම් කරන්න මොකක් නිසාද? හේතු දෙකක් නිසා. මොකද්ද? අර එදා මං කිව්වා. කම්පැනි එක මොනව නැති නිසාද? කන්ට්‍රෝල්ස් නැති නිසා. අනිත් එක තමයි කන්ට්‍රෝල්ස් තිබුණාට ඒව කන්ට්‍රෝල්ස් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. එහෙම නැත්නම් අපි කෝ අභ්‍යන්තර පාලනයන් මොකක් නැති නිසාද? ඵලදායී නොවන නිසා. දැන් උදාහරණයක් විදිහට අපි කෝ ෆුඩ් සිටි එක CCTV හයි කරලා තියෙනවා. ඇයි CCTV හයි කරලා තියෙන්නේ? හොරකම් අල්ලගන්න. බැරි වෙලාවත් CCTV තිබ්බේ නැත්නම් ඒගොල්ලන්ගේ මොනව වෙන්න වැඩි ඉඩකඩක් තියනවාද? හොරකම් වෙන වැඩි ඉඩකඩක් තියෙනවා. අන්න ඒ කියන CCTV නැති ව්‍යාපාරේ මොනව වෙන්න දැන් ඉඩක් තියනවාද? හොරකම් වෙන්න ඉඩක් නිර්මාණය වෙලා තියෙන්නේ මොකක් නැති නිසාද? CCTV නැති නිසා. CCTV වලට අපි කොමන් දාන නම තමයි ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස්. නේ? ඇයි ඒ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් කියලා ළම හැදිලා තියෙන කියන එක මං කිව්වා. හරිද? ඒ අනුව කම්පැනි එක ඉඩ නිර්මාණය වෙන්නේ ඔය කියන විදියට අභ්‍යන්තර පාලනයන් නැතිකම නිසා. හැබැයි හිතන්නකෝ කාගිල්ස් එකේ CCTV හයි කරලා තියෙනවා. හැබැයි දවසේ වැඩිපුර වෙලාවක් ඒව වැඩ කරන්නේ නැත්තම්. හරිද? ඒව ඔන්න එකේ නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ කන්ට්‍රෝල්ස් තිබුණාට දැන් වැඩක් දීද? නෑ. ඒ කියන්නේ කන්ට්‍රෝල්ස් ක්‍රියාත්මක නෑ. කන්ට්‍රෝල්ස් ඵලදායී නෑ, ඉෆෙක්ටිව් නෑ. කන්ට්‍රෝල්ස් ඉෆෙක්ටිව් නෑ කියන්නේ එතනත් අහපව නිර්මාණය වෙනවා මොකද්ද? හොරකම් කරන්න ඉඩ කඩක්. එහෙනම් මතක තියාගන්න ඉඩ නිර්මාණය වෙන්න හේතු දෙකක් නිසා. මොකද්ද හේතු දෙක? එකක් තමයි අභ්‍යන්තර පාලනය නොමැතිකම. අභ්‍යන්තර පාලනයන් නොමැතිකම. අභ්‍යන්තර පාලනය නොමැතිකම. අභ්‍යන්තර පාලනය නොමැතිකම. අනිත් එක මොකද්ද? අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවීම. හරිද? එහෙනම් කම්පැනි එක හොරකම් වෙන්න එක හේතුවක් තමයි ඉඩ ප්‍රස්තාව. ඉඩ ප්‍රස්තාව නිර්මාණය වෙන්නේ ඔන්න හේතු දෙක නිසා. කන්ට්‍රෝල්ස් නැතිකමයි, කන්ට්‍රෝල්ස් ඉෆෙක්ටිව් නොවීමයි. හරිද? ඔන්න එකක්. අනිත් එක තමයි සමහරක් කම්පැනි වල කන්ට්‍රෝල්ස් ඇත්තෙම නැහැ. හැබැයි හොරකම් වෙන්නෙත් නැහැ. ඇයි ඒ? දැන් මේ කියන විදිහට කන්ට්‍රෝල්ස් නැත්තම් මොනව වෙන්න ඕනේද? කියන්නකෝ. කන්ට්‍රෝල්ස් නැත්තම් මොනව වෙන්න ඕනේද? හොරකම් වෙන්න එපා. හැබැයි සමහරක් කම්පැනි දෙනවා කන්ට්‍රෝල්ස් උත් නැහැ, හොරකම් වෙන්නෙත් නැහැ. හේතුව මොකද්ද? එහෙනම් මේ කියන විදිහට කන්ට්‍රෝල්ස් නැත්තම් හොරකම් වෙන්න මේපෑ. හැබැයි සමහරක් කම්පැනි වල කන්ට්‍රෝල්ස් නැතුණාට හොරකම් වෙන්නේ නැහැ. හේතුව මොකක්ද එහෙනම්? ඒ කම්පැනි ඉන්න කාගේ මොකක් නිසාද? සේවකයෝන්ගේ, කළමනාකරුවන්ගේ මොකක් හොඳ නිසාද? ඇටිටියුඩ් එක හොඳ නිසා. හරිද? එහෙනම් හොරකම් වෙන තව බලපාන හේතුවක් තමයි මොකද්ද? ආකල්පය, ඇටිටියුඩ්. හරිද? අනිත් එක තමයි තව සමහරක් ඔය ගොඩක් ට්‍රේඩින් කම්පැනි වල තියෙනම දෙයක් තමයි ඔය සේල්ස් ටීම් වලට දීලා තියෙන හෙනයට ටාගට් දීලා තියෙනවා. හරිද? ගොඩක් බහුතර ව්‍යාපාර බැංකුවක් ගත්තත්
ඒගොල්ලන්ගේ මාකටිං ස්ටාෆ් එකට දීලා තිනවා ටාගට්. ඒතර මාකටිං ස්ටාෆ් එකට හම්බෙන්නේ සැලරි එකට වඩා මොකක්ද? කමිෂන් හම්බෙන්නේ. කමිෂන් එක හම්බෙන්නේ මොකක් ගැහුවොත්ද? ටාගට් එක ගැහුවොත්. ඒක නිසා ඔය කියන සේල්ස් ස්ටාෆ් එක හොඳින් හෝ නරකින් මොකක් ගහන්න පෙළඹෙනවද? ටාගට් එක ගහන්න පෙළඹෙනවා. එතනදී ඒගොල්ලෝ උත්සාහ කරනවා මොනව කරන්නද? දැන් හිතන්නකෝ මිලියන 10 මිලියන් කරන්න ඕනේ ටාගට් එකට. හරිද? 8 මිලියන් තමයි තියෙන්නේ ඇක්චුවල් සේල් එක. අන්තිම දවසේ මොකද කරන්නේ? මේගොල්ලෝ සේල්ස් ටීම් එක පෙළඹෙනවා මොනවද දාන්නද? හොරට සේල්ස් ඉන්වොයිසස් දාන්න. ඕනෙම කම්පැනි කොයි දේ තියෙනවා. හරිද? අන්තිම දවසේ බොරු සේල්ස් රෙකෝඩ් කරනවා. එතකොට සේවකයෝ බොරු සේල්ස් රෙකෝඩ් කරන්න පෙළඹුණේ ඒගොල්ලෝ මත තියෙන අසාමාන්‍ය මොකක් නිසාද? පීඩනයන් නිසා. නේ? ගොඩක් ට්‍රේඩින් කම්පැනි වල টොප් මැනේජ්මන්ට් එකෙන් පහලට එන මොකක් වැඩිද? පීඩනයේ ප්‍රෙෂර් එක වැඩි. ඒතර පහල කට්ටිය නිකම්ම පෙළඹෙනවා මොකකටද? වංචා කරන්න නැද්ද? ඔව්. හරිද? එතකොට ඔය කියන විදිහට කම්පැනි වල හොරකම් වෙන්න තවත් හේතුවක් තමයි ඔය කියන විදිහට අසාමාන්‍ය පීඩනය. හරිද? ඒ වගේ තනිකර සේල්ස් පස්සේ දුවන කම්පැනි වල මැනේජ්මන්ට් එක හිතන්නේ සේල්ස් ගැන මිසක් මොනවා ගැන නෙවෙයිද? කන්ට්‍රෝල්ස් ගැන නෙවෙයි. කම්පැනිට කන්ට්‍රෝල්ස් ගැන නෙවෙයි ඒගොල්ලෝ හිතන්නේ. තේරෙන්නේ මං කියන එක? එහෙනම් මතක තියාගන්න කම්පැනි වල තව හොරකම් වෙන්න තව හේතුවක් තමයි පීඩනයන් නැති කිරීම. ඉන්සෙන්ටිව් ප්‍රෙෂර්. පීඩනයන් නැති කිරීම. හරිද? එහෙනම් මතක තියාගන්න වංචා අවදානම් සාධක මොනවද? ඉඩ ප්‍රස්තාවක් පැවතීම, ආකල්පය සහ පීඩනයන් නැති කිරීම. මෙතනින් ගොඩක් ක්‍රිටිකල්ම එක කෝකද? අපිට සේවකයෝ දැන් අපි මොනවා කරත් ගොඩක් වෙලාවට සේවකයෝගේ ඇටිටියුඩ් හදන්න අමාරුයි. ඒක නිසා කම්පැනි එක try කරන්න ඕනේ මොකක් අවම කරන්නද? මොකක් අවම කරන්නද? සේවකයෝගේ ඇටිටියුඩ් හදන එක අමාරුයි. සමහර කම්පැනි වල සේවකයෝ අර කම්පැනියට ගොඩක් පක්ෂපාතී වෙන්න විවිධ දේවල් කරනවා. හැබැයි එහෙම කරත් සේවකයෝ හොරකම් කරනවා. හරිද? ඒක නිසා මැනේජ්මන්ට් එක වැඩිපුරම ફોකස් කරන්නේ වංචා අවම කරගන්න මොකක් දාන්නද? කන්ට්‍රෝල්ස් පැත්තටයි ફોකස් කරන්නේ. හරිද? කන්ට්‍රෝල්ස් තිබ්බොත් එහෙම වංචා කරන්න එහෙම නැත්නම් වැරදි වෙන්න තියෙන ඉඩකඩ ටිකක් අවමයි. ඒක නිසා මතක තියාගන්න ඉඩ ප්‍රස්තාව තමයි මෙතන තියෙන වැදගත්ම සාධකය. ඉඩ ප්‍රස්තාව කියන එක හැදෙන්නේ අභ්‍යන්තර පාලන නොමැතිකම නිසා සහ අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවීම නිසා කියන හේතු දෙක නිසා. ඒතර එහෙමනම් කම්පැනිට කන්ට්‍රෝල්ස් දාන්න ඕනේ කවුද? මේ අභ්‍යන්තර පාලනයන් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ කවුද එහෙනම්? අධ්‍යක්ෂක මණ්ඩලය. කම්පැනිට කන්ට්‍රෝල්ස් දාන්න කියනනම් කාගේ වගකීමක්ද? මැනේජ්මන්ට් එකේ වගකීමක්. හරිද? දැන් එන්නකො මෙතනට. හරිද? ඒතර ඔය කියන විදියට වංචා වැරදි වලට වගකීම කියන්නේ මැනේජ්මන්ට් එක අතේ. වගකීම කියන එකෙන් අදහස් වෙන වළක්වා ගැනීම, අනාවරණය කිරීම සහ නිවැරදි කිරීම. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය එහෙනම් මොකද්ද? ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? අභ්‍යන්තර පාලනයන් සැලසුම් කරලා මොනවා කිරීමද? ප්ලෑන් කරලා විතරක් ඉඳලා හරියයිද? නෑ, CCTV හයි කරලා තියෙනවා. හැබැයි වැඩ කරන්නේ නැත්නම් වැඩක් තියෙද නෑ. එහෙනම් අපි කියන අභ්‍යන්තර පාලනයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය එකක් තමයි අහන්නකෝ. දැන් මෙහෙම එකක් කියනවා. මොනවා හරි කන්ට්‍රෝල් එකක් දාලා හරියයිද? කම්පැනි එක වෙන ඕනෙම අභ්‍යන්තර අවදානමකට CCTV ම හරියයිද? ඕනෙම අවදානමකට CCTV කියන කන්ට්‍රෝල් එක හරියන්නේ නැහනේ. ඒක නිසා දැන් මම කිව්වා කම්පැනි වල තියෙනව මොනවද? කම්පැනි මූණ දෙනව මොනවටද? කියන්නකෝ. අවදානම් වලට. හරිද? මේක එදා කියපු දෙයක්. එදා කිව්වා ඔයගොල්ලොන්ට අපෝ ලියන්න දෙයක් නැහැ. අපෝ මම මේ මතක් කරන්නේ ඒ තරම් මේවා වැදගත් නිසා අවදානම් ව්‍යාපාර මූණ දෙන අවදානම් වර්ග දෙකකට කඩනවා. මොනවද? අභ්‍යන්තර සහ බාහිර කියලා. අභ්‍යන්තර සහ බාහිර කියලා. හරිද? බාහිර අවදානමකට උදාහරණයක් තමයි මොකද්ද? ලොකු කම්පියුටර් කෙනෙක් මාකට් එකට එන්න පුළුවන්. හරිද? තරඟකරුවෙක්. වෙළඳ පොළට ප්‍රවේශ වීම. ඒක මොකද්ද? ව්‍යාපාරයක් මුණ දෙන මොකද්ද?
මොන අවදානමක්ද? බාහිර අවදානමක්. ගවර්න්මන්ට් එකේ එක එක වෙලාවට ඒගොල්ලන්ගේ පොලිසිස් චේන්ජ් කරන්න පුළුවන්. හරිද? ගවර්න්මන්ට් පොලිසිස්. දැන් පහුගිය කාලේ එක එක ව්‍යාපාර වලට විවිධ කන්ට්‍රෝල්ස් දැම්මා. ෆාමසිටිකල් බිස්නස් එකේ ඉන්න කම්පැනි වලට මැක්සිමම් රිටේල් ප්‍රයිස් දැම්මා. හරිද? ඒක ඒ කම්පැනි වලට අවදානමක්ද නැද්ද? අවදානමක්. රුපියල් 3ට තිබ්බ පෙන්ඩෝල් පෙත්ත 1.30ට අඩු කරා. ඒක ග්ලැක්සෝ කියන කම්පැනිට බලපාන්නේ නැද්ද? අවදානමක්ද නැද්ද? අවදානමක්. හරිද? සමහරක් ෆාමසිටිකල් කම්පැනි ලංකාවෙන් අයින් වෙලා ගියා. හරිද? ඒකේ ප්‍රතිඵලය ඉන්දියන් වගේ ඉන්දියාවේ ඉන්දියන් බංග්ලාදේශ වගේ රටවල් වල ෆාමසිටිකල් එහෙම නැත්නම් ඩ්‍රග්ස් තමයි දැන් ලංකාවේ වැඩිපුර තියෙන්නේ. ඒක නිසා ගොඩක් වෙලාවට ලෙඩුන්ට බෙහෙත් දුන්නට හොඳ වෙන්නේ නැහැ. ඇයි ඒ? බෙහෙත් වල ක්වොලිටි ඉෂුස් නිසා. මොකද ඔය ප්‍රයිස් රෙගියුලේෂන් එකත් එක්ක හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් මාකට් එකෙන් අයින් වෙලා ගියා. හරිද? ඒක නිසා ඒ වගේ කම්පැනි වලට ඒක මොකද්ද? අවදානමක්, බාහිර අවදානමක්, රාජ්‍ය ප්‍රතිපත්ති. නේ? ගවර්න්මන්ට් පොලිසි චේන්ජස් ව්‍යාපාර වලට බලපානවා. හරිද? සරින් සරේ. ඒක නිසා ඒවත් ව්‍යාපාර වලට මොනවද? ව්‍යාපාර මුණ දෙන අවදානමක්. ඒතර මේ වගේ අවදානම් වලට කම්පැනිට මම කිව්වා CCTV හයි කරලා හරියන්නේ නැහැ නේ. මාකට් එකට කම්පියුටර් කෙනෙක් කෙනවයි කියලා කම්පැනිට CCTV හයි කරලා හරියයිද? නැහැ. ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ? මේ වගේ අවදානම් වලට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? එක්ක වෙළඳපොළ ඩයිවර්සිෆයි කරන්න ඕනේ. මාකට් එක ඩයිවර්සිෆයි කරන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් දැන් තව උදාහරණයක් තමයි දැන් ව්‍යාපාරේ ඕනම වෙලාවක ගිනි ගන්න පුළුවන්. හරිද? ගිනි ගන්නවා කියලා CCTV හයි කරලා හරියන්නේ නැහැ නේ. ඒකට කම්පැනි ඉන්ෂුරන්ස් කරන්න ඕනේ. එහෙනම් ඔයාට තේරෙනවා බාහිර අවදානම් වලට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි. හරිද? හරිද? ඒතර බාහිර අවදානම් වලට මොනවා හරියන්නේ නැද්ද? බාහිර අවදානම් වලට මැනේජ්මන්ට් එක මොනවද දාලා වැඩක් නැද්ද? අභ්‍යන්තර පාලනයෙන් දාලා වැඩක් නැහැ. මොකද අභ්‍යන්තර පාලනයෙන් දැම්මයි කියලා මේ වගේ අවදානම් වලින් කම්පැනියට එල්ල වෙන අවදානම් අඩු වෙනවද? අඩු වෙනවද? නැහැ. හැබැයි හිතන්නකෝ මේම කම්පැනි බඩු හොරකම් වෙන්න පුළුවන්. හොරකම් සිදුවීම. හරිද? හොරකම් සිද්ධ වෙනවා කියන එක කම්පැනියක් මුණ දෙන අභ්‍යන්තර අවදානමක්ද බාහිර අවදානමක්ද? ඒක ඉන්ටර්නල් රිස්ක් එකක්. හරිද? ඊට පස්සේ බාණ්ඩ ලැබීමකින් තොරව සප්ලයර්ස්ලට පේමන්ට් වෙන්න පුළුවන්. ඒක මොකද්ද? දැන් සාමාන්‍ය සප්ලයර් කෙනෙක්ට පේමන්ට් එකක් කරන්න ඕනේ කම්පැනිට මොනවද ලැබිලා නැන්ද? බඩු ලැබිලා නැන්නේ. බඩු ලැබෙන්නේ නැතුව පේමන්ට් වෙන්න බැරිද කම්පැනි වල? හොරට පුළුවන්. එහෙනම් ඒක මොකද්ද? බාණ්ඩ ලැබෙන්නේ නැතුව කම්පැනියෙන් සල්ලි එළියට යන්න පුළුවන් සප්ලයර්ස්ලට. ඒක මොකද්ද? කම්පැනියක් මුණ දෙන මොකද්ද? අවදානමක්. එහෙනම් මේ වගේ අවදානම් වලට මේ මොන අවදානම්ද? බාහිරද අභ්‍යන්තරද? මේ අභ්‍යන්තර අවදානම්, ඉන්ටර්නල් රිස්ක්. හරිද? එතකොට සොරකම් සිදුවීම කියන එකට අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? හයි කරනවා CCTV. එහෙනම් මෙන්න මොකක් අවම කරගන්න ගත්ත ක්‍රියාමාර්ගයක්ද? අභ්‍යන්තර අවදානමක් අවම කරගන්න ගත්ත ක්‍රියාමාර්ගයක්. හරිද? ඊට පස්සේ බඩු ලැබීමකින් තොරව සප්ලයර්ස්ලට පේමන්ට් වෙන්න පුළුවන්. මේ අවදානමට CCTV හරියනවද? නෑ. ඒ අවදානමට වෙන කන්ට්‍රෝල් එකක් දාන්න ඕනි. මොන වගේ එකක්ද? සප්ලයර් කෙනෙක්ට පේමන්ට් එකක් ගෙවෙද්දි බාණ්ඩ ලැබුණද කියන එක තහවුරු කරගන්න GRN එක සප්ලයර්ගේ ඉන්වොයිස් එකට ඇටච් වෙන්න ඕනි. අන්න ඒ මොකද්ද? ඒක මොකද්ද? ඊට පස්සේ වගකිය යුතු නිලධාරියෙක් විදියට ඇකවුන්ටන්ට් ඩොකියුමන්ට් චෙක් කරලා චෙක් බයි කියලා අස්සම් කරන්න ඕනි. ඒ මොකක්ද? ඒක මොකද්ද? පේමන්ට් එකක් කරන්න කලින් ඇකවුන්ටන්ට් ඩොකියුමන්ට්ස් ටික චෙක් කරලා අස්සම් කරන්න ඕනි. මොකද්ද? කියන්නකෝ අනේ. ඒක අභ්‍යන්තර පාලනයක්. නේ? අප්‍රූවල්. එහෙනම් ඔයාලට තේරෙනව නේද මට කියන්න ඕනේ ව්‍යාපාරයේ මූණ දෙන එක අභ්‍යන්තර අවදානමකටද නෑ විවිධ අවදානම් වලට මූණ දෙනවා. ඒක හැම ව්‍යාපාරයකටම පොදුයිද? බැංකුවක හොරකමක් වෙන්න ඉඩකඩ අඩුයි. ඒ කියන්නේ බාණ්ඩ නැති වෙන්න දෙයක් නෑනේ ලොකුවට. එහෙනම් ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට අභ්‍යන්තර අවදානම් වෙනස් නේද? ඔව්. හැබැයි ඒ වෙනස් වුණත් මූණ දෙන එකම එක අභ්‍යන්තර අවදානමකටද? නෑ එක එක අභ්‍යන්තර අවදානම් තියෙනවා. හැම අභ්‍යන්තර අවදානමකටම එකම කන්ට්‍රෝල් එක හරියයිද? නෑ. දාන කන්ට්‍රෝල් එක මොකක් මත ඩිපෙන්ඩ් වෙනවද? මූණ දෙන අවදානම මත ඩිපෙන්ඩ් වෙනවා. ඒක නිසා මැනේජ්මන්ට් එක
ඉස්සෙල්ලාම මොකද්ද හඳුනා ගන්න ඕනේ? කවුරුවත් කියන්නේ ඒ ව්‍යාපාරයේ තියෙන අවදානම්. කවුරු විසින් අවදානම් හඳුනාගත යුතුයිද? මැනේජ්මන්ට් එක විසින් අවදානම් හඳුනාගෙන කියනකෝ. ඊට පස්සේ ක්‍රියාම හැම අවදානමකටම ක්‍රියාමාර්ග ගන්නත් ඕනේ. සමහරක් අවදානම් තියෙන ව්‍යාපාරයට ඉම්පැක්ට් එකක් ලොකුවට නැහැ. සමහරක් අවදානම් තියෙන බිස්නස් එකට ඉම්පැක්ට් එක වැඩි. එහෙනම් මැනේජ්මන්ට් එක ඇක්ෂන් එකක් ගන්න ඕනේ මොන වගේ ඉන්ටර්නල් රිස්ක් වලටද? සැලකිය යුතු බලපෑමක් තියෙනේමටද හැම එකටමද? සැලකිය යුතු බලපෑමක් තියෙන අභ්‍යන්තර අවදානම් වලට මැනේජ්මන්ට් එක මොකක් ගත යුතුයිද? ක්‍රියාමාර්ග ගත යුතුයි. ක්‍රියාමාර්ග විදියට ගත යුත්තේ මොකක්ද? අභ්‍යන්තර පාලනයන් සැලසුම් කරලා ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි මොකක් කරේ අභ්‍යන්තර පාලනයක්ද දාන්න ඕනේ? යෝග්‍ය අභ්‍යන්තර පාලනයක්ද? යෝග්‍ය අභ්‍යන්තර පාලන කියන මතක තියාගන්න කම්පැනි එක මුහුණ දෙන අභ්‍යන්තර අවදානම් වලට තමයි මැනේජ්මන්ට් එක මොනවද දාන්නේද? මොනවද දාන්න ඕනේද? අභ්‍යන්තර පාලනයන් දාන්න ඕනේ. හැබැයි ඒ දාද්දි යෝග්‍යම අභ්‍යන්තර පාලනය තමයි දාන්න ඕනේ. අභ්‍යන්තර පාලනය ඒ අනුව ඩිපෙන්ඩ් වෙනවා ව්‍යාපාරයේ මුහුණ දෙන මොකක් මතද? මොකේ ස්වභාවය මතද? මුහුණ දෙන අභ්‍යන්තර අවදානමේ ස්වභාවය මත. ඒක නිසා වංචා වැරදි වළක්වා ගැනීම, අනාවරණය සහ නිවැරදි කිරීම සඳහා ගත යුතු වැදගත්ම ක්‍රියාමාර්ගය තමයි මොකක්ද? මොනවා හරි අභ්‍යන්තර පාලනයන් දාන එක නෙවෙයි, යෝග්‍ය අභ්‍යන්තර පාලනයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. ලියන්න නම් මෙතන මෙහෙම යෝග්‍ය අභ්‍යන්තර පාලනයන්. යෝග්‍ය අභ්‍යන්තර පාලනයන්. අපිව විස්තරාත්මකව කතා කරනවා ඉන්ටර්නල් කන්ට්‍රෝල් සිස්ටම් කියලා පාඩමක් තියෙනවා. possible exam questions පරණ පේපර් වල නැහැ. හැබැයි දැන් වැඩිපුර අහන්න ඉඩකඩ තියෙන ඒරියා එකක් ඔය ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් අපිව කතා කරනවා. අපි මෙතනින් ඒක නිසා ලියන්න යෝග්‍ය අභ්‍යන්තර පාලනයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. යෝග්‍ය අභ්‍යන්තර පාලනයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. එහෙනම් මේක තමයි ගත යුතු ප්‍රධානම ක්‍රියාමාර්ගය. කවුරු විසින්ද? මැනේජ්මන්ට් එක විසින්. එතකොට මට කියන්නකෝ කම්පැනිට එහෙනම් කන්ට්‍රෝල්ස් දාන එක කාගේ රෙස්පොන්සිබිලිටි එකක්ද? කවුද එහෙනම් රෙස්පොන්සිබල් කම්පැනිට කන්ට්‍රෝල්ස් දාන එක? මැනේජ්මන්ට් එක. එහෙනම් ඒකත් උතනම ලියලා දාන්න වගකීම. මේ ෂෝට් නෝට් එකක් මේක. වට ආපහු මේවා බලන්න දෙයක් නැහැ. ඔය නෝට් එක වලට පස්සේ ලොකු ඒරියා එකක් මතක තියාගන්න පුළුවන්. වගකීම. ඔය ඊතලෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ඔය අයිඩියා එකක් ඇතුව ලියාගන්න. වගකීම කියන එක අදහස් වෙන්නේ අභ්‍යන්තර පාලනයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේ වගකීම. කා සතුයිද? අධ්‍යක්ෂක මණ්ඩලය සතු වේ. අධ්‍යක්ෂක මණ්ඩලය සතු වේ. ඉතින් ඔය පොඩි දෙයෙන් එක්සෑම් එකේ ඕන තරම් ප්‍රශ්න අහලා තියෙනවා. මෙහෙම ව්‍යාපාරයට අභ්‍යන්තර පාලනයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම විගණකගේ වගකීමක් වේ. ඔබ එකඟ වේද? ඔබ එකඟ වේද? නෑ. කියන්න. ඔයා ලියන්නේ මොකද්ද? එකඟ නොවේ කියලා ලියලා හරියන්නේ නෑ. කියන්න. එකඟ නොවේ කියලා තමයි පටන් ගන්න. ඒතර ඔයා කම්ප්ලීට් කරන්න වගේ උත්තරේ කොහොමද? අභ්‍යන්තර පාලනයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම විගණකගේ වගකීමක් නොවේ. ඒ වගකීම වන්නේ කාගේද? අධ්‍යක්ෂක මණ්ඩලයේ. නම් වංචා වැරදි වළක්වා ගැනීම, අනාවරණය සහ නිවැරදි කිරීම සඳහා යෝග්‍ය අභ්‍යන්තර පාලන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම අධ්‍යක්ෂක මණ්ඩලය සතු වගකීමක් වේ. විගණකගේ වගකීම වන්නේ කියනකෝ. විගණකගේ වගකීම වන්නේ තමා විගණනය කරන ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන මත වාර්තාවක් ලබා දීම පමණි. ඒ මොකට අනුවද එහෙම කිව්වේ? විගණකට තියෙන එකම වගකීම මේකයි කියලා කොහෙද කියලා තියෙන්නේ? කොහෙද කියලා තියෙන්නේ? අපි කතා කරා ගිය සතියේ. සමාගම් පනතේ මොකේද? සමාගම් පනතේ මොන වගන්තියේද? සමාගම් පනතේ මොන වගන්තියේද? 163 මතක හැටිනේ. හරිද? ඔය බලන්න. හරි. ඒතකොට මේකෙන් ඔය එක්ස්ප්ලেইন කරලා ලියන්න පුළුවන්. අමතර කතන්දර ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි දැන් මේ අභ්‍යන්තර පාලනයන් ඇඩ්‍රස් වෙන්නේ අර හේතු තුنين කෝකටද? මම ගන්න කම්පැනි වල වංචා වෙන්න හේතු තුනක් තියෙනවා. මොනවද හේතු තුන? මොනවද හේතු තුන? ඉඩ ප්‍රස්තාව. ඒතර කන්ට්‍රෝල්ස් ඇඩ්‍රස් වෙන්නේ අර තුනෙන් කෝකටද? ඉඩ ප්‍රස්තාව කියන එකට. එහෙනම් කන්ට්‍රෝල්ස් දැම්මම සේවකයන්ගේ ඇටිටියුඩ් හැදෙනවද?
ඇටිටියුඩ් හැදෙන්නේ නැහැ. ඒක නිසා ගොඩක් කම්පැනියේ සේවකයන්ගේ ඇටිටියුඩ් හදන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ කියන්නේ සදාචාරාත්මක හැසිරීම ස්ථාපිත කරන්න කම්පැනියේ සේවකයෝ ඉතිකල් විදියට වැඩ කරන්න ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් හදන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. හරිද? සේවකයෝ ට්‍රේනින් වලට යවනවා, අවුරුද්දකට සැරයක් ෆොරින් ට්‍රිප් යවනවා. හරිද? එක එක පාටි දානවා. හරිද? සැලකිය යුතු සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් දෙනවා. එහෙමත් කරලා හොරකම් කරනවා නම් ප්‍රශ්නයක්. හරිද? ඒක නිසා යම් තාක් දුරකට එතනින් මේව කරන්නත් පුළුවන්. ඒක නිසා ඒකත් පොඩ්ඩක් ලියලා තියමු. සේවකීන්ගේ මනා සදාචාරාත්මක හැසිරීම මනා සදාචාරාත්මක හැසිරීම ස්ථාපිත කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීම. හරිනේ නේ? හොඳට නිකන් තේරෙනවන්නේ ගැටලුවක් නැහැ. ඒතර වංචා වැරදි වෙන්නේ කොහොම? වංචා වැරදි වලට වග කියන්න ඕනේ කවුද? ඊට පස්සේ ඒක යටතේ අපි කළමනාකරණය වගකීම කියන එක ගැන කතා කරා. ඊට පස්සේ එන්නකො විගණක. ඒ අනුව වංචා වැරදි සම්බන්ධයෙන් විගණකට වගකීමක් තියනවද නැද්ද? විගණකට වගකීමක් තියනවද නැද්ද? කියන්නකෝ. වංචා වැරදි සම්බන්ධයෙන් විගණක රෙස්පොන්සිබල්ද? ඒ කියන්නේ ඔයා කම්පැනි එක විගණක විදියට පත් කරොත් ඔයා රෙස්පොන්සිබල්ද ඒ කම්පැනි වෙන වංචාවලට? ඔයා වග කියන්න බෑ. ඔයාට වගකීම ගන්නත් බෑ. හරිද? ඔයාට කම්පැනියේ වංචාවක් වැරද්දක් වුණොත් එහෙම ඒකට වගකීම විගණකට ගන්න බෑ. ඇයි ඒ? වංචා වැරදි වලට විගණකට වගකීම ගන්නත් බෑ. හරිද? ඒත් එක්කම කම්පැනි වෙන සීළු වංචා වැරදි අපි හොයලා දෙන්නම් කියලා අපිට වගකීම ගන්න පුළුවන්ද? ඇයි බැරි? ඇයි බැරි? වචන දාන්නකෝ අනේ. මොකක්ද හේතුව? මොකේ තියෙන මොකක් නිසාද? විගණනයේ තියෙන ආවේනික සීමා නිසා. වෙන කතන්දර කියලා හරියන්නේ නැහැ. මං කියන්නේ අනේක තමයි කියද්දි එන්න ඕනේ. එනෝ හොඳට. හරිද? ඔයා බැලුවේ නැත්තම් ඕක මතක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න චෝට් නෝට් එක බලන්න. හරිද? ඒක නිසා මතක තියාගන්න අපි ඔය කියන විදිහට විගණනයේ තියෙන ආවේනික සීමා නිසා අපිට කම්පැනි වෙන සීළු වංචා වැරදි අපි අනාවරණය කරලා දෙන්නම් කියලා අපිට වගකීම ගන්න බෑ. ඇයි හේතු මොනවද? ආවේනික සීමා මොනවද විගණනයක තියෙන? ආවේනික සීමා මොනවද? අපි ඔඩිට් එකකට ගිහිල්ලා අපි විවිධ පරීක්ෂා කිරීම කරන්නේ මොන පදනමින්ද? නියඳි පදනමින්. තව එකක් ඕක ආවේනික සීමා එකයි. තව විගණනයේ පුරාට විගණකයාගේ මොකක් යොදා ගන්නවද? වෘත්ති විනිශ්චය යොදා ගන්නවා. තව කියන්නකෝ. අපි රැස් කරගන්න විගණන සාක්ෂි මග පෙන්වන සුළු ඒවා මිසක් නිශ්චිත විගණන සාක්ෂි නෙවෙයි. තව තව මොනවද? කම්පැනි වල තියෙන අභ්‍යන්තර පාලනයන්ගේ ආවේනික සීමා දුර්වලතා නෙවෙයි. ආවේනික සීමා නිසා කම්පැනි මොනව දැම්මත් කම්පැනි වල මොනව වෙන්න පුළුවන්ද? වංචා වැරදි වෙන්න පුළුවන්. හිතන්නකෝ කම්පැනි හොඳට කන්ට්‍රෝල්ස් දාලා තියෙනවා. හොඳ පර්ෆෙක්ට් විදියටම කන්ට්‍රෝල්ස් දාලා තියෙනවා. හැබැයි ඩිරෙක්ටර්ස්ලායි සේවකයෝයි සෙට් වෙලා හොරකම් කරනවා. මොන කන්ට්‍රෝල්ස් තිබ්බත් වැඩක්ද? වැඩක් නැහැ. එයා අන්න ඒකට අපි කියනවා මොකේ තියෙන මොනවා කියලාද? කන්ට්‍රෝල්ස් වල තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න නොහොත් අභ්‍යන්තර පාලනයන්ගේ තියෙන ආවේනික සීමා ඉන්හෙරන්ට් ලිමිටේෂන් මොකේ තියෙනද? කන්ට්‍රෝල්ස් වල තියෙන ඉන්හෙරන්ට් ලිමිටේෂන්. පටල ගන්න එපා. විගණනයේත් ආවේනික සීමා ගැන අපි කතා කරා. විගණනයේ තියෙන ආවේනික සීමා වලින් එකක් තමයි කෝකද? අභ්‍යන්තර පාලනයන්ගේ තියෙන ආවේනික සීමා. දුස්සන්දානය කට්ටිය සෙට් වෙලා හොරකම් කරනවා. මොන කන්ට්‍රෝල්ස් දෙන්නත් වැඩක් නැහැ. හරිද? ඒවා අපි ඉස්සරහට තවදුරටත් කතා කරනවා. එක මේක කරපු දේවල් පොඩ්ඩක් මතක් වෙන්න ඕනේ. ඔයාට මොකක් හරි මතකයි. මොකක් හරි මතක තිබිලා හරියන්නේ නැහැ. ඕනේ දෙයි මතක තියෙන්න ඕනේ.
හරිද? ඒ රිලෙවන්ට් අපි ඔඩිටිං පිටු ගානට ලකුණු දෙන්නේ නැහැ. අපි අදාළ වචනේ දාලා ලිව්වේ නැත්තම් තේරුමක් නැහැ. ලකුණු හම්බෙන්නේ නැහැ. තේරෙනවනේ? ඉතින් අර ඔය වචනේම ඔලුවට යන්න පොඩ්ඩක් ඔක සැරින් සැරිය බලන්න වෙනවා. එක්සෑම් එකට සතියක් තියලා බලලා හරියන්නේත් නැහැ. හරිද? එන පොඩ්ඩක් ඒවා හිතන්න. හරිද? එතකොට ඔය කියන විදිහට විගණනයේ තියෙන ආවේනික සීමා නිසා වංචා වැරදි ගැන අපිට වගකීම ගන්න පුළුවන්ද? බෑ. හැබැයි වගකීම ගන්න බෑ කියලා අපි වංචා වැරදි අනාවරණය කරගන්න නැතුව ඉන්න try කරනවද? නෑ. අපි උත්සාහ කරන අඩුම ගානේ කොයි ටිකවත්ද? කොයි ටිකවත්ද? ප්‍රමාණාත්මක ටිකවත් මොනවා කරන්නද? අනාවරණය කරගන්න. හරිද? ඒක නිසා අපිට වගකීමක් ගන්න පුළුවන්ද? බෑ. අපිට වංචා වැරදි සම්බන්ධයෙන් වගකීමක් ගන්න බෑ. කිසිම වගකීමක් ගන්න බෑ. දැන් උදාහරණයක් විදියට හිතන්නකෝ මාකරි කම්පැනි එක 2010 ඔඩිට් එකක් කරලා මොකක් හරි ඔඩිට් ෆර්ම් එකක්. ඒගොල්ලෝ ඔඩිට් රිපෝට් එක දීලා තියෙන්නේ මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලා. ඇයි එහෙම දෙන්න ඇත්තේ? කියන්නකෝ. ඔඩිට් එකක් කරලා 2010 හිතන්න ඔයාට තියෙනවා ෆර්ම් එකක්. ඔයා IAS එකේ ඔඩිට් එක කරා 2010. හරිද? ඔයා ඔඩිට් එක කරලා රිපෝට් එක දීලා තින්නේ මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලා. ඔයා එහෙම දෙන්න ඇත්තේ ඇයි? මූල ප්‍රකාශන වල තිබිලා ඔයාට මොනවා අහුවෙච්ච නැති නිසාද? සාවද්ද ප්‍රකාශන නෙවෙයි. මොන සාවද්ද ප්‍රකාශනද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන ඔයාට අනාවරණය නොවිච්ච නිසා තමයි ඔයා එහෙම රිපෝට් එක දීලා තියෙන්නේ. හරිද? 2019 දී හොරකමක් අහුවෙනවා. බලපුවා මේක හොයලා බැලුවට පස්සේ ඒ හොරකම වෙලා තියෙන්නේ 2010 අවුරුද්දේ. ඒක හෙන ලොකු ෆ්‍රෝඩ් එකක්. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ කොහොමද? ඇයි එහෙමනම් විගණකට අහුවෙලා නැහැ නේ ඒක. ඒ කියන්නේ විගණක අල්ලගෙන විගණක යට ගහලා දේ ෆ්‍රෝඩ් එක. නෑ. විගණක සත්‍ය සාධාරණයි කියලා දීලා තියෙන්නේ විගණකට අහුවෙච්ච නිසාද නැති නිසාද? අහුවෙච්ච නැති නිසා. හැබැයි මේක ප්‍රමාණාත්මක එකක්ද ප්‍රමාණාත්මක නැති එකක්ද? ප්‍රමාණාත්මක එකක්. ඒ කියන්නේ අපේ පර්පස් එක මොනව අල්ලගන්න එකද අඩුම තරමින්වත්? ඔක්කොමද ප්‍රමාණාත්මක ටිකද? ප්‍රමාණාත්මක ටික. හැබැයි ප්‍රමාණාත්මක ටික අල්ලන්න try කරත් ප්‍රමාණාත්මක ඒව පවා අපිට මොනව වෙන්න බැරිද? මොනව නොවී තියෙන්න පුළුවන්ද? අනාවරණේ නොවී තියෙන්න පුළුවන්. ඒතර ඔයාට හිතේ ඔඩිට් එකක් කරලා එහෙනම් තේරුමක් නැහැ නේ කියලා. තේරුමක් නැහැ තමයි. හරිද? ඒ කියන්නේ මෙහෙම දෙයක්. මේ බලන්නකෝ. මෙන්න කම්පැනි වෙච්ච ට්‍රාන්සැක්ෂන් ඔක්කොම. හරිද? අපිට ඔක්කොම චෙක් කරන්න බෑනේ. හරිද? අපි තෝරගන්නවා සාම්පල් එකක්. එතන අපි විගණන ප්‍රතිපාටි කරන්නේ මොකකටද? අපි තෝරගත්ත සාම්පල් ට්‍රාන්සැක්ෂන් වලට. එතකොට සාම්පල් ට්‍රාන්සැක්ෂන් ටික චෙක් කරනවා. මේ සාම්පල් එක මේක තමයි සාම්පල් එක. මේකට අපි විගණන ප්‍රතිපාටි කරනවා. මේ සාම්පල් එකට අදාළව අපි එකතු කරගන්නවා මොනවද? සාක්ෂි. මේ අනාවරණය කරගත් මේ අපි එකතු කරගත්ත සාක්ෂි වලට ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශනයක් තියෙනවයි කියලා ඔප්පු කරගන්න බැරි වුණොත් අපි ඔපිනියන් එක දෙන්නේ කොහොමද? අපි රැස් කරගත්ත සාක්ෂි වලට ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශනයක් accounts වල තියෙනවා කියලා ප්‍රූව් කරගන්න බැරි වුණොත් අපි ඔපිනියන් එක දෙන්නේ කොහොමද? මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලා. එතනින් අදහස් වෙනවද කම්පැනි ප්‍රමාණාත්මක වංචා වැරදි වෙලා නැම කියන එක? අදහස් වෙන්නේ ඇයි ඒ? අපි චෙක් නොකරපු ගනුදෙනු තියෙනවද නැද්ද? පරීක්ෂා නොකරන ගනුදෙනු මේ පරීක්ෂා නොකරන ගොඩේ තියෙන්න බැරිද ලොකු වංචා වැරදි? පුළුවන් බැරිද? පුළුවන්. එකක්. අනිත් එක මේ චෙක් කරපු ගොඩේ තියෙන්න බැරිද ප්‍රමාණාත්මක වංචා වැරදි? කියන්නකෝ. මේ සාම්පල් එකේ තියෙන්න පුළුවන්ද බැරිද? අපිට අහු නොවි. පුළුවන්. ඇයි අපි විගණක විදියට අපි සාම්පල් එක චෙක් කරනවා තමයි. අපි චෙක් කරාට මේ සාම්පල් එකේ තියෙන වංචා වැරදිත් ඔක්කොම ටික ඒ කියන්නේ ප්‍රමාණාත්මක ඒවා පවා අපිට අහුවේ කියලා කියන්න බෑ. ඇයි හිතන්නකෝ කට්ටිය සෙට් වෙලා ඩොකියුමන්ටුත් වෙනස් කරලා හොර සීල් කපලා හරිද හොයන්නවත් බෑ. එහෙම කරපු හොරකමක් අපේ සාම්පල් එකේ තියෙනවා. අපි චෙක් කරනවා.
හැබැයි අපිට ඔප්පු කරගන්න බෑ හොරකමක් එතන වෙලා කියලා. අපිට ඔප්පු කරගන්න බැරි නම් අපිට කියන්න පුළුවන්ද හොරකමක් වෙලායි කියලා? බෑ. ඒ කියන්නේ අපි චෙක් කරන ගොඩේ පවා අපිට අහු වෙච්චද අහු නොවිච්චද? කියන්නකෝ. අහු නොවිච්ච ප්‍රමාණාත්මක වංචා වැරදි තියෙන්න පුළුවන්. ඕනේ තරම් තියෙන්න පුළුවන්. හරිද? තේරෙනවනේ මං කියපු දේ. ඒක නිසා පරීක්ෂා නොකරන ගොඩේ තියෙන ඒවා කොහොමත් අහු වෙන්නේ නැහැ. පරීක්ෂා කරන ගොඩෙත් අපිට අහු වෙලාද අහු නොවීද? අහු නොවි ප්‍රමාණාත්මක වංචා වැරදි තියෙන්නත් පුළුවන්. අපි දැන් විගණක කියන්නේ තමුතු පුද්ගලයෙක් නෙවෙයිනේ. විගණක කියන පුද්ගලයා සැකෙන් බලනවා තමයි. හැබැයි සැකෙන් බලන අපි චෙක් කරද්දි ඩොකියුමන්ට්ස් සාවද්දයි කියලා ඔප්පු කරගන්න බැරි විදියට ඩොකියුමන්ට් වෙනස් කරලා නම් මොකද හොරකම් කරන එක්කෙනා හොරකම් කරන්නේ අහුවෙන්නද? නැහැ. නේ? ඒතර ඒ වගේ තත්ත්වයක් තුල හොරකමක් කරලා නම් අපිට අල්ලන්න බෑ ඒක. හරිද? ඒ වගේ හොරකම් කරපු කට්ටිය අවුරුදු ගාණක් ගිහිල්ලා ඔය එළියට එන්න බැරිද? කාගෙන් හරි ඔක ලීක් වෙලා එන්න බැරිද? පුළුවන්. එහෙම ෆ්‍රෝඩ් එකක් 2010 වෙච්ච ෆ්‍රෝඩ් එකක් 2019 දී එළියට එනවා. හැබැයි ඇත්තටම ෆ්‍රෝඩ් එක වෙලා තියෙන්නේ කොයි අවුරුද්දේද? 2010 ඔඩිට් රිපෝට් එක දීලා තියෙන්නේ කොහමද? මූල ප්‍රකාශන සත්‍යාසාධාරණ වේ කියලා. ඒ කියන්නේ විගණකට ඒ ෆ්‍රෝඩ් එක අහුවෙලාද නැද්ද? ඒ අවුරුද්දේ ඔඩිට් එකේදී අහුවෙලාද නැද්ද? අහුවෙලා නැහැ. කම්පැනි ෂෙයා හෝල්ඩර්ස්ලට විගණකට විරුද්ධව නඩු දාන්න පුළුවන්ද? ෂෙයා හෝල්ඩර්ස්ලට පුළුවන්ද මෙන්න මේ විගණකට 2010 ඔඩිට් එක කරපු විගණකට විරුද්ධව කෝට් එකට ගිහලා දාන්න පුළුවන්ද කේස් එකක් ෆයිල් කරන්න පුළුවන්ද? ඒ ලොස් එක ඔඩිට් එකෙන් රිකවර් කරගන්නයි කියලා. එහෙම බෑ. ඇයි අපි පැහැදිලිව කියනවා අපි ඔඩිට් එක පටන් ගත්තේ මොකක් කියලාද? ප්‍රමාණාත්මක වංචා වැරදි පවා අපිට අහු නොවී තියෙන්න පුළුවන් කියලා එකඟ වෙලා තමයි අපි ඔඩිට් එක පටන් ගත්තේ. ඒ වගේ තත්ත්වයක් තුළ අපිට විරුද්ධව කවදාවත් වංචා අහුන් අල්ලගත්තේ නැහැ කියලා විරුද්ධව නඩු දාන්න පුළුවන්ද? බෑ. තේරුණේ මං කියන එක? ඒක නිසා විගණකට වංචා වැරදි සම්බන්ධයෙන් වගකීමක් තියෙයිද? නැත. එනවා ලියන්න මෙහෙම වගකීමක් නොමැත. වගකීමක් නොමැත. හැබැයි වගකීමක් නැහැ කියලා අපි නිකන් ගිහිල්ලා ගාන අරන් එනවද? ඔඩිට් ෆී එක අරන් එනවද? නැහැ. අපි try කරනවා. අපි උත්සාහ කරනවා මොනව අනාවරණය කරගන්නද? ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශන අනාවරණය කරගන්න. ඒ උත්සාහය සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒක අපිට කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක සීමාවක් ඉතින් ඔඩිට් වල තියෙන. හරිද? නමුත් ලියන්න. නමුත් වගකීමක් නැහැ තමයි. නමුත් සාධාරණ සාතික වීමක් ලබා දීමේදී 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 ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශන අනාවරණය කර ගැනීමට ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශන අනාවරණය කර ගැනීමට විගණක විගණන පටිපාටි ක්‍රියාවේ යොදවයි. තේරෙනවනේ? හරි. හරිනේ එතනකන් තේරෙනවනේ හරි.
දැන් මේ වෙන කරුණක් කියන්නේ නැහැ. ඔතන ලියන්න යන්න එපා මේක අහපව්. මේ වෙන කරුණක් කියන්න හදන්නේ. මේකම ලියා ගන්නකෝ. දැන් වෙන කරුණකට එන්න හදන්නේ. අරකටම ලියන්න එපා. මේ ටික ඉස්සෙල්ලාම ලියන්නකෝ ටිකක් අයිනට වෙන්න. මේක මේ පැත්තට තා පොඩ්ඩක් තියනවා ලියන්න. මේ කියන විගණනයේ ආවේනික සීමාවල දුස්සන්දානය කියන්නේ මොකක්ද කියලා. විගණනයේ ආවේනික සීමාවක් නෙවෙයි දුස්සන්දානය. අපි ඉස්සරහට කතා කරන අනිත් අය ඉතින් හිතන්න එපා. මම අහපු එක්කෙනා විගණනයේ ආවේනික සීමාවක් නෙවෙයි දුස්සන්දානය කියන්නේ. දුස්සන්දානය කියන්නේ අභ්‍යන්තර පාලනයන්ගේ ආවේනික සීමාවක්. හරිද? අතන අභ්‍යන්තර පාලනයන්ගේ ආවේනික සීමා කියන එක විගණනයේ ආවේනික සීමාවක් තමයි. හරිද? එහෙන් බැලුවට පස්සේ වක්‍රාකාරයෙන් දුස්සන්දානය කියන එකත් විගණනයේ ආවේනික සීමාවක් කියලා ඔයාලට හිතන්න පුළුවන්. නමුත් දුස්සන්දානය කියන්නේ අභ්‍යන්තර පාලනයන්ගේ ආවේනික සීමාවක්. දුස්සන්දානය කියන එක දැනට නිකන් හිතන්න කට්ටිය එකතු වෙලා හොරකම් කරනවා කියන එක. ඊට පස්සේ වගකීම් අතිධාවනය කියන මැනේජ්මන්ට් ඕවර්රයිඩ් ඔෆ් කන්ට්‍රෝල්ස් ඒකත් අභ්‍යන්තර පාලනයන්ගේ ආවේනික සීමාවක්. ඒක අපි පස්සේ කතා කරනවා. ඒකත් අභ්‍යන්තර පාලනයන්ගේ ආවේනික සීමාවක්. හරිද? එතකොට අර කියන විදිහට මූල ප්‍රකාශන වල ගිණුම් ශේෂ ගණඳුණු පන්ති තියෙනවා. ගිණුම් ශේෂ ගණඳුණු පන්ති සාවද්ද වෙන්නේ වංචා සහ වැරදි වලින්. වංචා සහ වැරදි ඇති වෙන්න හේතු දැන් කියන්න පුළුවන්. ඔන්න ඔතෙන් දෙන්න තමයි අර ටික කිව්වේ. අයි කම්පැනි වල වංචා වැරදි ඇති වෙන්නේ හේතු කීයක් නිසාද? හේතු කීයක් නිසාද? හේතු කීයක් නිසාද? වංචා වැරදි වෙන්නේ හේතු කීයක් නිසාද? මොනවද? අර කීප විදිහට වංචා අවදානම් සාධක කියලා අපි කිව්වේ වංචා වෙන්න අයි කම්පැනි වල හොරකම් වෙන්නේ. හරිද? මොනවද හේතු තුන? ඉඩ ප්‍රස්තාව පැවතීමයි, ඊට පස්සේ ඇටිටියුඩ් එකයි, ඊට පස්සේ අපීඩනය නැති කිරීම කියන එක. ඒක හරි. ඊට පස්සේ දැන් බලන්න මෙහෙම. දැන් ඔය තුනෙන් ප්‍රධානම හේතුව මොකද්ද? ඉඩ ප්‍රස්තාවනේ. හරිද? අපි අර කතා කරද්දී අපි වැඩිපුර කතා කරන්නේ ඒක. මොකද ප්‍රැක්ටිකලි ගත්තට පස්සේ ඇටිටියුඩ් හදන්න පුළුවන්ද? ඒක මෙහෙම කරන්න අමාරුයි. හරිද? කම්පැනි වල ඔය මොනවා කිව්වත් කම්පැනි වල ප්‍රැක්ටිකලි ටාගට් අඩු කරන්න පුළුවන්ද? බෑ. ඒක වෙන්නේ නැති දෙයක්. ඒ අනුව බැලුවට පස්සේ ඇත්තටම කම්පැනි වල හොරකම් වෙන්නේ කොයි හේතු දෙක නිසාද? එක හේතුවයි තියෙන්නේ මොකද? ඉඩ ප්‍රස්තාව. ඉඩ ප්‍රස්තාව කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ හේතු දෙකක් නිසා. මොනවද හේතු දෙක? අභ්‍යන්තර පාලනයන් නොමිතිකමයි, පවතින අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවීම නොහොත් ක්‍රියාත්මක නොවීමයි. අන්න ඒකයි මට එළියට ගන්න ඕනේ. මොකද අර දෙක ඔඩිටින් වලට අදාළ නැහැ. නේ ඇටිටියුඩ් කියන එක ඔඩිටින් වලට අදාළ දෙයක් නේ. ඒක සේවකයෝන් හදා ගන්න ඕන දෙයක්. අපි ඔඩිටින් පැත්තෙන් හිතුවොත් මූල කම්පැනි මූල ප්‍රකාශන වල වංචා සහ වැරදි. හරිද? වැරදි කියන එකත් එක්ක මම අතන කිව්වේ වංචා අවදානම් සාධක. වංචා ඇති වෙන්න හේතු තුන. පොදුවේ ගත්තොත් සාමද්ද ප්‍රකාශන ඇති වෙන්නේ හේතු දෙකක් නිසා. මොනවද ඒ හේතු දෙක? අභ්‍යන්තර පාලන නොමිතිකම. එකක් තමයි අභ්‍යන්තර පාලන නොමිතිකම. අනිත් එක තමයි පවතින අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවීම.
ඔය කන්ට්‍රෝල් එකක් පළදායි නෑ කියන්නේ ඇයි කියන එකත් මං කිව්වා. ඔය මුල අපි මුල දැන් දවස් දෙකක් කරලා තියෙනවා. ඒ දවස් දෙකට හිටපු නැති අය ඇති අනිවාර්යෙන්. ඒ මුල ටික අනිවාර්යෙන් බලන්න. ඒ ටික කරේ ඒ ටික අයිඩියා එකක් නැත්තම් මෙතනින් එහාට දිගටම ඔයාට ලොකු අයිඩියා එකක් එන එකක් නෑ. හරිද? මේ මුල දවස් දෙකේ කරපු ටික බලලා අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයා අහන්න. හරිද? ඒතර අපි කෝ හැම කන්ට්‍රෝල් එකකටම තියෙනවා අරමුණක්. හැම ඉන්ටර්නල් කන්ට්‍රෝල් එකකටම තිබිය යුතුයි මොකද්ද? මොකක් හරි පර්පස් එකක්. මොකක් හරි මං කෝ ඔහේ කන්ට්‍රෝල්ස් දාන්න ඕනේ කවුද කම්පැනි එකට? මැනේජ්මන්ට් එකනේ. මැනේජ්මන්ට් එක මොකක් හරි කන්ට්‍රෝල් එකක් දාන්නේ මොකක් හරි අරමුණක් ඇතුව වෙන්නේ නැහැ. අරමුණක් නැතුව කන්ට්‍රෝල්ස් දාලා හරියන්නේ නැහනේ. එහෙම දාපු ව්‍යාපාර ඕනේ තරම් තියෙනවා. සමහරක් පොඩි තේකට තියෙනවා CCTV හයි කරලා. එතකොට ඒ කන්ට්‍රෝල් එකේ පර්පස් එකක් තියෙයිද? තේරුමක් නැහැ. CCTV වලටම CCTV කියන කන්ට්‍රෝල් එකම ඉම්ප්ලිමන්ට් කරන් රුපියල් 80000ක් විතර යනවා. හැබැයි කඩේ තියෙන රුපියල් 10000ක් විතර බඩු. ඒ කන්ට්‍රෝල් එකේ පර්පස් එකක් තියෙයිද එතකොට? නැහැ. එහෙනම් හැම අභ්‍යන්තර පාලනයකටම මොකක් තිබිය යුතුයිද? අරමුණක් තිබිය යුතුයි. ඒ අරමුණ ඉටු කරගන්න මොකකට පුළුවන් විය යුතුයිද? අභ්‍යන්තර පාලනයට පුළුවන් විය යුතුයි. දැන් උදාහරණයක් විදිහට CCTV ක්‍රියාත්මක කරන හොරකම් අල්ලන්න නම් CCTV හයි කරාට පස්සේ මොකක් පුළුවන් වෙන්න ඕනේද? හොරකම් අහු වෙන්න ඕනි. හොරකම් අහු වෙනවා නම් අභ්‍යන්තර පාලනය මොකක් කියලා කියනවද? පළදායි කියලා කියනවා. CCTV හයි කරත් හොරකම් වෙනවා නම් ඒ ඉන්ටර්නල් කන්ට්‍රෝල් එක ඉෆෙක්ටිව්ද ඉන්ඉෆෙක්ටිව්ද? ඉන්ඉෆෙක්ටිව්. තේරෙනවනේ? හරි. එතකොට ඔය කියන විදිහට වංචා වැරදි වෙන්න හේතු කීයක් නිසාද? දෙකක් නිසා. මොනවද හේතු දෙක? අභ්‍යන්තර පාලනය නොමැතිකම සහ පවතින අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවීම. එතකොට මට කියන්නකෝ කම්පැනි කන්ට්‍රෝල්ස් නැත්තම් කම්පැනි මොනවා වෙන්න ඉඩ තියෙනවද? වංචා වැරදි වෙන්න ඉඩ තියෙනවා. වංචා වැරදි වෙනවාමද ඉඩ තියෙනවද? ඉඩ තියෙනවා. කන්ට්‍රෝල්ස් නැහැ කියලා හොරකම් වෙනවම කියන්න පුළුවන්ද? බැරියයි. කන්ට්‍රෝල්ස් නැතුණාට ඇටිටියුඩ් හොඳයි නම් සේවකයෝන්ගේ හොරකම් වෙනවද? නැහැ. තේරෙනවනේ? ආයෙන මතක තියාගන්න කන්ට්‍රෝල්ස් නැත්තම් මොකක් වෙන්න ඉඩක් තියෙනවද? හොරකම් වෙන්න ඉඩක් තියෙනවා. හොරකම් සහ වැරදි. ඒක කම්පැනියක් මුහුණ දෙන හොඳ දෙයක්ද අවදානමක්ද? අවදානමක්. අභ්‍යන්තර අවදානමක්. නේ? එහෙනම් කන්ට්‍රෝල්ස් නොමැතිකම කියන එක කම්පැනියක් මුහුණ දෙන මොකද්ද? අවදානමක්. නේ? එහෙනම් ඉස්සරහා මේක ඉස්සරහින් ලියන්න මෙය මේ ව්‍යාපාරයේ මුහුණ දෙන අවදානමකි. ඒකටම මෙම අවදානම පිට කීපයක් තියලා ඉරක් ගහලා මෙන්න මෙහෙම ලියන්න. අපි ওই අවදානමට වෙන නමක් දානවා. හරිද? ආවේනික අවදානම. ඔය වචන පටල ගන්න එපා. ආවේනික කියන එක එක තැන්වල විවිධ අර්ථයන් ගැන කතා කරන්න යොදා ගන්නවා. ඒක නිසා මෙතන කතා කරන්නේ වෙනම අර්ථයක්. හොඳේ. ආවේනික අවදානම. අපි එකට කියනවා inherent risk. inherent risk. අපි කෙටි කරලා ඔකට කියනවා IR කියලා. හරිද? එහෙනම් මට කියන්නකෝ මෙන්න එක්සෑම් එකේ අහන ප්‍රශ්නයක්. අන්තිම පේපරෙත් අහලා තියෙනවා. ආවේනික අවදානකට නිර්වචනයක් කියන්නකෝ. දැන් කියන්න පුළුවන් ඔයාලට. ව්‍යාපාරේ මොකක් නැති නිසාද? ව්‍යාපාරයේ අභ්‍යන්තර පාලන නොමිතිකම නිසා කොහාට මොනව වෙන්න තියෙන පොසිබිලිටි එකද? කොහාට මොනව වෙන්න තියෙන ඉඩද? මූල ප්‍රකාශන තුලට වංචා වැරදි වලට අපි පොදුවේ කියන මොනවා කියලාද? සාවද්ද ප්‍රකාශන පැමිණීමේ ඉඩ ප්‍රස්තාව අපි හඳුන්වනවා මොකක් කියලාද? ආවේනික අවදානම කියලා. මොකක්ද ආවේනික අවදානම කියන්නේ? ව්‍යාපාරයේ අභ්‍යන්තර පාලන නොමිතිකම නිසා ව්‍යාපාරයේ මූල ප්‍රකාශන තුලට සාවද්ද ප්‍රකාශනය පැමිණීමේ අවදානම ආවේනික අවදානම ලෙස හඳුන්වයි. හරිද? ඊට පස්සේ කම්පැනි කන්ට්‍රෝල්ස් තිබුණාට කන්ට්‍රෝල් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකත් ව්‍යාපාරයේ මුහුණ දෙන මොකද්ද? කියනකෝ. අවදානමක් නෙමෙයිද? ඔව්. මෙයද ලියන්න. අර ආවේනික අවදානමේ නිර්වචන ටියුට් එකේ තියෙන අපි මේක කතා කරලා යන්න ටියුට් එකට ලියන්න ඕනෙත් නෑ උතන. මෙයද ව්‍යාපාරයේ මුහුණ දෙන අවදානමකි. මෙම අවදානම
මෙම අවදානම අර තිත් කීපයක් තියලා ඊතලයක් ගහලා ලියන්න. ඒකට අපි කියනවා මොකක් කියලාද? පාලන අවදානම කියලා. පාලන අවදානම. control risk. අපි ඒක කෙටි කරලා කියනවා CR කියලා. පාලන අවදානම control risk. එහෙනම් මට පාලන අවදානමේ ඩෙෆිනිෂන් එකක් කියන්නකෝ. ව්‍යාපාරයේ පවතින අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවීම නිසා මූල ප්‍රකාශන තුළට සාවද්ද ප්‍රකාශන පැමිණීමේ අවදානම පාලන අවදානම කියලා හඳුන්වනවා. හරිද? එතකොට මේ දෙකටම අපිට පොදුවේ මෙහෙම කියන්නත් පුළුවන්. සාවද්ද ප්‍රකාශන නැතිවීමේ අවදානම් කියලා. මේ දෙකටම අපි කියනවා සාවද්ද ප්‍රකාශන ඇතිවීමේ අවදානම. අවදානම්. හරිද? එතකොට මේ IR සහ CR ගේ දැන් කම්පැනියේ දැන් අපි ආවේනික අවදානම කියන්නේ කන්ට්‍රෝල්ස් නැති නිසා කම්පැනි මොනව වෙන්න තියෙන පොසිබිලිටි එකද? වංචා වැරදි වෙන්න තියෙන පොසිබිලිටි එක. මම මෙහෙම කිව්වොත් IR 100% දැන් ඕක අපි නිකන් percentage එකක් ඇප්ලයි කරොත් IR 100% කියන්නේ මොකද්ද? කියන්නකෝ. IR 100% කියන්නේ මොකද්ද? ආවේනික අවදානම 100%යි. ඒ කියන්නේ ඒ කම්පැනි කන්ට්‍රෝල්ස් තියනවා කියන එකද නෑ කියන එකද? මම කියනවා මොකක් හරි හිතන IAS එකේ මම ඔයාලට කියනවා IAS එකේ IR 100%. මොකක්ද අදහස් වෙන්නේ එතනින්? ඒ කියන්නේ IAS එකේ අභ්‍යන්තර පාලනයන් තියනවා කියන එකද නෑ කියන එකද? IR 100% කියන්නේ මොකක්ද දන්නේ? IR ඒ රිස්ක් එක 100%. ඒ කියන්නේ කන්ට්‍රෝල්ස් නෑ කියන එක. IR 0 කියන්නේ කන්ට්‍රෝල්ස් තියනවා. කන්ට්‍රෝල්ස් තියෙනවා. ඊට පස්සේ CR 100%. කන්ට්‍රෝල්ස් තිබුණාට කන්ට්‍රෝල්ස් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ක්‍රියාත්මක වෙන්නේ නැහැ. CR 0. කන්ට්‍රෝල්ස් තියෙනවා රිස්ක් එකක් නැහැ කියන්නේ කන්ට්‍රෝල්ස් හොඳට ක්‍රියාත්මක වෙනවා කියන එක. හරිද? ඒතර IR ගේ සහ CR ගේ ප්‍රතිඵලය කොහාට මොනව එන එකද? කොහාට මොනව එන එකද? මූල ප්‍රකාශන තුලට සාවද්ද ප්‍රකාශන එන එක. ඒ සාවද්ද ප්‍රකාශන කවුරු විසින් මොනව කරන්න ඕනේද? විගණකගේ පැත්තෙන් හිතුවොත් IR ගේ සහ CR ගේ ප්‍රතිඵලයක් විදියට කොහාටද මොනව එන්නේ? මූල ප්‍රකාශන තුලට සාවද්ද ප්‍රකාශන එනවා. ඒ සාවද්ද ප්‍රකාශන විගණක විසින් මොනව කළ යුතුයිද? අනාවරණය කරගත යුතුයි. අනාවරණය කරගන්න අපි මොනව කළ යුතුයිද? විගණන පටිපාටි කළ යුතුයි. හරිද? දැම්ම මේක ලියන්න එපා. ඔයාට මේක මම කිව්වට පස්සේ ඔයාට තේරෙන විදිහකට ලියා ගන්න. මම දැන් කෙටි කරලා කියන්නේ. මම කියවන්නම් ආපහු පස්සේ දැන් ලියන්න එපා. හරිද? මේ බලන්නකෝ. මාත් එක ලියමු. හරිද? මේ විගණන අවදානමටයි මේ එන්න හදන්නේ. IR සහ CR ඊතලයක් ගහලා මෙහෙම ලියන්න මූල ප්‍රකාශන තුලට
වෙනම තැනකින් ලිව්වත් කමක් නැහැ. ටක් ගාලා. ඒ කියන්නේ මේ IR කියන එකේ අදහස කම්පැනියේ ඉන්නරන් රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ කම්පැනියේ කන්ට්‍රෝල්ස් නැහැ කියන එක. එහෙම නැත්නම් CR පොසිටිව් කියන්නේ IR පොසිටිව් කියන්නේ මොකද්ද? IR පොසිටිව් කියන්නේ කන්ට්‍රෝල්ස් නැහැ කියන එක. CR පොසිටිව් කියන්නේ කන්ට්‍රෝල්ස් තිබුණාට ඒවා ඵලදායී නැහැ කියන එක. මේ දෙකේම ප්‍රතිඵලය මොකද්ද? කන්ට්‍රෝල්ස් නැත්තම් හෝ කන්ට්‍රෝල්ස් තිබුණාට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් කම්පැනි කොහාට මොනවෙන් ඉඩක් තියනවද? මූල ප්‍රකාශන තුළට සාවද්ද ප්‍රකාශන පැමිණීමට මෙහෙම මූල ප්‍රකාශන තුළට සාවද්ද ප්‍රකාශන පැමිණේ. ඔයා මෙතන උන්නම් IR පොසිටිව් දැන් 0 නම් ඉෂුව එකක් නෑනේ. IR ධන දාන. ධන කියන්නේ more than 1 කියන එකනේ. ඒ කියන්නේ එහෙම රිස්ක් එකක් කම්පැනියේ තියෙනවා. දැන් හිතන්නකෝ IR බිඳුවයි. ඒ කියන්නේ IR බිඳුවයි කියන්නේ මොකද්ද? කම්පැනි දාන්න ඕනේ හැමතැනටම මොනවද දාලාද? අභ්‍යන්තර මානයන් දාලා. කන්ට්‍රෝල්ස් දාන්න ඕනේ හැමතැනටම කන්ට්‍රෝල්ස් දාලා වගේම ඒවා ඉෆෙක්ටිව් නම් IR උත් බිඳුවයි CR උත් බිඳුවයි. ඒ වගේ කම්පැනි එක මූල ප්‍රකාශන තුලට සාවද්ද ප්‍රකාශන එන්නෙම නැද්ද? එන්නේ ඉඩකට ගොඩක් අඩුද? ගොඩක් අඩුයි. නේ? ඒතර ඒ වගේ කම්පැනි එක ඔඩිට් එකට ගිහිල්ලා අපිට අල්ලන්න දෙයක් තියෙයිද? වංචා වෙලා නැන්නේ අපිට අල්ලන්න ඕනේ නේ. වංචා වෙලා නැත්නම් අපිට අල්ලන්න දෙයක් තියෙයිද? කියන්නකෝ. කම්පැනි වංචා වැරදි වෙලා නැත්නම් අපි චෙක් කරත් අපිට අහු වෙනවද? වෙලා නැත්නම් අපිට අහු වෙන්නේ නැහනේ. නේ? ඒතර අපි ඔපිනියන් එක දෙන්නේ කොහොමද? කම්පැනියේ වෙලත් නැහැ හොරකම්. වෙලා නැහැ කියන අපිට එනිවේ අහු වෙන්නේ නැහැ. අපි ඔපිනියන් එක දෙන්නේ කොහොමද? කියන්නකෝ. මූල ප්‍රකාශන සත්‍ය සාධාරණ වේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන ওই පැත්ත නෙවෙයිනේ අනිත් පැත්ත. ඒ කියන්නේ කම්පැනි IR තියෙන කම්පැනි එක. කිසිම ලංකාවේ කිසිම කම්පැනියක් තියනවද කන්ට්‍රෝල් රිස්ක් එකක් නැති කම්පැනියක්? නෑ. හැම කම්පැනියම මොකක් හරි කන්ට්‍රෝල් වීක්නස් එකක් නැද්ද? බැංකුවල පවා තියෙන අඩුපාඩු. නේ ටෙලිකමියුනිකේෂන් කම්පැනි වල පවා අඩුපාඩු නැද්ද? 100% පර්ෆෙක්ට් හැම කම්පැනියක් නෑ. එහෙම කම්පැනි හොයන්න බෑ. හැම කම්පැනි එකම රිස්ක් එකක් තියෙනවා. කන්ට්‍රෝල්ස් දාලා තිබුණාට ක්‍රියාත්මක නොවන තැන් ඕනේ තරම් තියෙනවා කම්පැනි වල. ඒ කියන්නේ IR 0 වුණත් CR 0 නෑ. ඒ කියන්නේ ඕනෙම කම්පැනි එක මොනවා වෙන්න ඉඩක් තියෙනවද? සාවද්ද ප්‍රකාශන ඇති වෙන්න ඉඩක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අනිවාර්යෙන් හැම කම්පැනි එකම මොකක් හරි වංචාවක් වැරද්දක් වෙලා ඇතිද නැතුව ඇතිද? වංචා කෙසේ වෙතත් වැරද්දක් හරි වෙලා තියෙනවනේ. ඔව්. එතකොට ඒ සාවද්ද ප්‍රකාශන කවුරු විසින් මොනවා කරගත යුතුයිද? විගණක විසින් අනාවරණය කරගන්න එපානේ. ලියන්න ඊතලයක් ගාලා එම සාවද්ද ප්‍රකාශන එම ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන එම ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කර ගැනීමට විගණන පටිපාටි විගණන පටිපාටි දැන් මේ බලන්න ඔහොම තියන්න මේ විගණන පටිපාටි කර හොයන්නේ මොනවද? කම්පැනි මූල්‍ය ප්‍රකාශන වල මොනවද තියනවද නැද්ද කියලාද? සාවද්ද ප්‍රකාශන නෙවෙයි. වංචා වැරදි නෙවෙයි. ප්‍රමාණාත්මක වංචා වැරදි. හරිද? එහෙනම් මේ විගණන පටිපාටි කර අල්ල ගන්න හදන්නේ මොනවද? මූල ප්‍රකාශන වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියනවද නැද්ද කියලා. වෙනත් විදියකින් කිව්වොත් මේ විගණන පටිපාටි කර හොයන්නේ නැත්තම් තහවුරු කරගන්න හදන්නේ මූල ප්‍රකාශන වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියනවද නැද්ද කියලා. තේරෙනවනේ? එතකොට මේ විගණන පටිපාටි වලින් උත්සාහ කරන්නේ මොකක් තහවුරු කරගන්නද? මූල ප්‍රකාශන වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියනවද නැද්ද කියලා තහවුරු කරගන්න. ඒක නිසා මේ විගණන පටිපාටි වලින් කරන්නේ මොනවද තහවුරු කරගන්න එකද? ප්‍රමාණාත්මක වංචා වැරදි තහවුරු කරගන්න එක නේද? ඔව්. ඒක නිසා මේ විගණන පටිපාටි වලට අපි වෙන නමක් දානවා. මොකක්ද? තහවුරු පරීක්ෂා. ඔන්න වචනේ තහවුරු පරීක්ෂා. මෙම විගණන පටිපාටි ඇලයිරක් තහවුරු පරීක්ෂා. වරහන් ඇතුළේ එන substantive audit procedures.
දැන් ඔයාලට මතක් වෙනවා ඇති මේවා. substantive audit procedures. ඔය කෙටි ප්‍රශ්න වලට අහන ඒවා ඔය. විගණන පටිපාටි ඇලයිරක් තහවුරු පරීක්ෂා සිදු කළ යුතුය. සිදු කළ යුතුය. දැන් එහෙනම් මට තහවුරු පරීක්ෂා වලට ඩෙෆිනිෂන් එකක් කියන්නකෝ. ඔය එක්සෑම් එකේ ලකුණු 4 ප්‍රශ්න ඔය. ඔයා බලන්න අන්තිම ගවර්න්මන්ට් ඇකවුන්ටන්ට් හරි ඔඩිට් එකෙත් අහලා තිබ්බ තහවුරු පරීක්ෂා කියන්නේ මොනවද කියලා. දැන් කියත හැකි තහවුරු පරීක්ෂා කියන්නේ මොනවද? කොහේ මොනවද තියෙනවද කියලා තහවුරු කරගන්න කවුරු කරන දේවල්ද? මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කර ගැනීම සඳහා විගණක සිදු කරන පටිපාටි මොනව ලෙස හඳුන්වයිද? තහවුරු පරීක්ෂා ලෙස හඳුන්වයි. එතකොට තහවුරු පරීක්ෂාවන්ගේ ප්‍රතිඵලය මොකද්ද? හිතලා ගහලා ලියන්න. ප්‍රතිඵලය. ප්‍රතිඵලය දෙකට බෙදාගෙන ලියන්න මෙහෙම. එකක් තමයි මොකක් වෙන්න පුළුවන්ද? දැන් කියත හැකි. ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය වේ වෙන්න පුළුවන්. අනාවරණය වේ. අනාවරණය වේ. ඔයා මේ අයිඩියා එක ඔලුවට දාගන්න ගමන් ලියන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය වේ. එහෙමනම් අපි මතය දෙන්නේ කොහොමද ඔඩිට් රිපෝට් එකේ? ඊතලක් ගහලා ලියන්න විගණන මතය. විගණන මතය. දැනට මෙහෙම ලියලා තියෙන මම විගණන ප්‍රණිතංග 240 දී පොඩ්ඩක් මේක වෙනස් කරනවා. දැනට නිකන් ලියලා තියන්න ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන account set එකේ තියෙනවා නම් report එක දෙන්නේ කොහමද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන accounts වල දැන් තියෙනවා. report එක දෙන්නේ කොහමද? මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලාද නොවේ කියලාද? නොවේ කියලා. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ නොවේ ලෙස මතය ලබා දී. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ නොවේ. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ නොවේ ලෙස මතය ලබා දී. ඒක පැහැදිලිද ඔයාට? ඈ? ඇයි අපි එහෙම මතය ලබා දෙන්නේ? accounts වල මොනවද තියෙන නිසාද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙනවා කියලා අපිට අහුවෙච්ච නිසා. නේ? දැනට එහෙම හිතන්න. හරි. එතකොට මෙතනදී අපි report එක දුන්නාට පස්සේ අපි කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද? අපිට අහු වුණා. අපි report එක දීලා දැම්මා account set එක සාවද්දයි කියලා. හරිනේ? හරි. ඊට පස්සේ අනිත් එක ප්‍රතිඵලය අනිත් එක මොකක් නොවෙන්න පුළුවන්ද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය නොවේ. ඒ කියන්නේ අපි මොන පටිපාටිද කරේ මොනව අල්ලන්න? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කරන අපි මොන පරීක්ෂා කරාද? තහවුරු පරීක්ෂා කරා. ඒ තහවුරු පරීක්ෂා වලට මොනව අහුුන්නේ නැද්ද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අහුුනේ නැහැ. හරිද? අහුුන්නේ. එතනින් අදහස් වෙනවද කම්පැනි ප්‍රමාණාත්මක වංචා වැරදි වෙලා නැම කියන එක? ඈ එතනින් එහෙම අදහස් වෙන්නේ නැහැ. හැබැයි අපිට අහු නොවුනා කියන්නේ කම්පැනි ප්‍රමාණාත්මක වංචා වැරදි වෙලා නැතිවත් ඇතිවත් ඇති. එහෙමනේ නේ. හරිද? එහෙනම් ඒක නිසා අපි මේක අහපොව දෙකට බෙදමු. බෙදන්න ඉඩ තියෙනවද? ඈ හරිද? අනාවරණය නොවේ. ඒක අහපොව දෙකට බෙදන්න. මේ වෙන ගැඹුරු දේවල් හරි සරලයි. අත්‍තරම් බලපුවා. ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය ඔයාට අහුවෙන්නේ නැහැ. ඔක දෙකකට බෙදාගෙන එකක ලියන්න. නමුත් නමුත් මෙහෙම ලියන්න. මූල ප්‍රකාශනවල සත්‍ය වශයෙන් ඔබට තේරෙන භාෂාවෙන් මම ලියන්නේ සත්‍ය වශයෙන් ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන නොමැතිනම් ලබා දෙන මතය
දැන් මේ බලන්නකො. අපි තහවුරු පරීක්ෂා කරා ප්‍රතිඵලය අහුවුන් නැත්තම් අපි ඔපිනියන් එක මොකද්ද දෙන? ඒක මට ලියන්න බැරි වුණා හැබැයි. මෙතනදි දෙන මතය මොකද්ද? මෙතනදි දෙන මතය මොකද්ද? ඒක මට මිස් වුණා. මතය මොකද්ද? මතය මේකයි දෙන්නේ කියන එක ලියන්න අමුතු කරා. මොකද්ද මතය? ඔයා දන්නවා. අපිට අහුවුන් නැත්තම් අපි දෙන්නේ මොකක් කියලාද? මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ නෑ. ඒ අපි උඩ කිව්වේ මෙතනද? ඔයා ලිව්වද? නෑ දැන් අපි මේ දෙකක් ගැන කතා කරන්නේ. පැටලුන්නේ නෑ මට එක කියන්න යමුතුනේ. ප්‍රතිඵලය ප්‍රමාණාත්මක සාධ්‍ය ප්‍රකාශන අනාවරණය වේ නම් අපි ඔපිනියන් එක දෙන්නේ කොහමද? මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ නොවේ කියලා. ඒක දැන් ඒක හරි. ඒක එක තත්ත්වයක් ඒක අතහැරලා දාන්න. අපිට අනිත් ප්‍රතිඵලය තමයි දෙකම එකපාර වෙන්න බෑනේ. අනිත් එක මොකද්ද? අපිට ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන අනාවරණය නොවීම. අපිට අහුන් නෑ කියන එකත් නැවත දෙකකට බෙදන්න පුළුවන් නේ. එකෙන් එකක් තමයි අපිට අහුවෙලා නැත්තේ ඇත්තටම කම්පැනි වෙලා නැති නිසා. හරිද? ඒතර මේවා අපිට අනාවරණය නොවුනොත් හරිද? අපි ඔපිනියන් එක දෙන්නේ මොකක් කියලාද? මෙතන අපි ඔපිනියන් එක දෙන්නේ මෙතන පොදුවේ මේ අවස්ථාවේදී ඔපිනියන් එක දෙන්නේ මොකක් කියලාද? සත්‍ය අසාධාරණ වේ කියලා. ඒක නිසා මේ අනාවරණය නොවේ කියන තැන ඔයා නිකන් ලියා ගන්නකො මතය සත්‍ය අසාධාරණ වේ ලෙස ලබා දෙයි කියලා. නැත්නම් ඒක කිව්ව නැත්නම් මට පැටලෙයි. දැන් මෙතන ප්‍රතිඵලයේ දෙකකට බෙදාගත්ත ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය නොවේ කියලා. අනාවරණය නොවේ නම් ඔපිනියන් එක දෙන්නේ කොහොමද? මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ. හරිනේ. ඔයා ලියපු දේවට තේරෙනවද කියලා බලන්නකො ඉස්සෙල්ලා. පටල ගන්න එපා. හරිද? අපි තහවුරු පරීක්ෂා කරාට පස්සේ ප්‍රතිඵලය වෙන්න පුළුවන් එක්කෝ හොරකම් අහු වෙන්න පුළුවන්, හොරකම් අහු නොවෙන්න පුළුවන්. අහු වුණොත් එහෙම report එක දෙන්නේ කොහමද? සත්‍ය අසාධාරණ නොවේ කියලා. ඒක අතහැරලා දාන්න දැන්. ඒක ඉවරයි. ඊට පස්සේ අහුුනේ නැත්තම් ඔපිනියන් එක දෙන්නේ කොහමද? අහුුන්නේ නැහැ කියන්නේ අපි හිතනවා accounts වල මොනව නැහැ කියලාද? අපිට අහුුන්නේ නැහැ කියන අපි assume කරනවා accounts වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන නැහැ කියලා. ඔපිනියන් එක දෙන්නේ කොහමද මෙතනදී? මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලා. හරිද? ඒක තේරුණා නේ? ඊට පස්සේ ඒක තමයි මට මේ දෙකකට බෙදලා හපව කියන්න ඕනේ. හිතන්නකෝ අපිට අහු වෙන්නේ නැහැ කියන්නේ ඇත්තම accounts වල නැත්තම් අපි දීලා තියෙන මතය හරි එකක්ද වැරදි එකක්ද? අපිට අහු වෙන්නෙත් නැහැ. අපිට අහු වෙලා නැත්තේ ඇත්තම කම්පැනි හොරකම් වෙලා නැති නිසා නම්. අපි දෙන ඔපිනියන් එක හරි එකක්ද වැරදි එකක්ද? නිවැරදි එකක්. ඒක ඔයා ලිව්වනේ. විගණක ලබා දෙන මතය නිවැරදි එකක් කියලා ලිව්ව නේද? විගණක ලබා දෙන මතය ලබා දෙන මතය නිවැරදි එකකි. ඕක තේරෙනවනේ. හැබැයි අපිට අහු වෙලා නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැනේ accounts වල මොනව නැහැ කියන එක. ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන නැහැ කියන එක එතනින් අදහස් වෙන්නේ නැහැනේ. අපිට අහු නොවුනට accounts වල මොනව තියෙනව නන්ද? අපිට අනාවරණය වෙච්චද අනාවරණය නොවිච්චද? අනාවරණය නොවිච්ච ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙනවා නම් අපි දෙන මතය හරි එකක්ද වැරදි එකක්ද? වැරදි එකක්. අන්න ලියන්න අනිත් එක. මූල ප්‍රකාශනවල සත්‍ය වශයෙන් විගණකට අනාවරණය නොවූ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පවතිනම් විගණක ලබා දෙන මතය හරි එකක්ද වැරදි එකක්ද? හරි එකක්ද වැරදි එකක්ද? නිවැරදි එකක් නොවේ. විගණක ලබා දෙන මතය නිවැරදි එකක් නොවේ.
ඔන්න විගණක මොකක් ලබා දී. එතකොට විගණක ඔඩිට් එක කරලා කොහේ මොනවද තිබියදීද? කොහේ මොනවද තිබියදීද? මූල ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තිබියදී විගණක රිපෝට් එක දෙනවා මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලා. ඒතර විගණක ලබා දෙන මතය හරි එකක්ද වැරදි එකක්ද? වැරදි එකක්. විගණක වැරදි ඔපිනියන් එකක් දෙන්නේ විගණක හිතලාද? නෑ. හිතලා නෙවෙයි එයා විගණක දෙනවා. ඇයි විගණක කරපු තහවුරු පරීක්ෂාවලට මොකක් අහුවෙච්ච නැති නිසාද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අහු නොවිච්ච නිසා. එහෙනම් ඕක විගණක අතින් වෙන හොඳ දෙයක්ද වැරදි දෙයක්ද? හිතාමතා නොවන ආකාරයෙන් උනත් ඔය වෙන දේ හරි එකක්ද වැරදි එකක්ද? වැරදි එකක්. ඒක විගණකයේ පැත්තෙන් හොඳ දෙයක්ද අවදානමක්ද? අවදානමක්. ඒක නිසා ඔන්න ඔය අවදානමට අපි කියන මොකක් කියලාද? විගණන අවදානම කියලා. විගණන අවදානම. ලියන්නේ මේ අවදානමකි ඊතලයක් ගහලා හරි කමන්නේ ලියන්න මේ අවදානමකි ඒකටම ලිව්වත් කමක් නැහැ. ඔයාලට තේරෙන විදියකට මේ අවදානමකි මේ විගණන අවදානම ලෙස හඳුන්වයි. ඔඩිට් රිස්ක්. ඔඩිට් රිස්ක්. අපි ඒකට කියනවා AR කියලා. එතකොට මට කියන්නකෝ විගණන අවදානමට ඩෙෆිනිෂන් එකක්. ඔය එක්සෑම් එකේ අන්තිම පේපරෙත් ඇහුවා ඕක. දැන් කියන්න. ඔඩිට් රිස්ක් කියන්නේ මොකක්ද එන? විගණනයකදී විගණක. දැන් ඒ කියන්නේ ඔය මතය උචිත එකක්ද අනුචිත එකක්ද? අනුචිත inappropriate audit opinion එකක්. ඒකට මොනවා වරන් ඇතුළේ ලියන්න මේ අනුචිත විගණන මතයකි. අනුචිත විගණන මතයක් ලබා දීමේ ඉඩකඩ. අනුචිත විගණන මතයක් ලබා දීමේ ඉඩකඩ. ඒක වරහන් ඇතුළේ ලියන්න. ඒක වරහනක් දාන්න. අනුචිත විගණන මතයක් ලබා දීමේ ඉඩකඩ. එහෙනම් විගණන අවදානම කියන්නේ මොකද්ද? මොකක් දෙන්න තියෙන ඉඩකඩද? අනුචිත විගණන මතයක් දෙන්න තියෙන ඉඩකඩ. අනුචිත කියන්නේ inappropriate. ගැළපෙන්නේ නැති වැරදි ඔපිනියන් එක. අනුචිතයි කියන එකෙන් අර්ථය මොකද්ද? අනුචිත කියන එක තව දුරටත් විස්තර කරොත් කොහේ මොනවද තිබියදීද? මූල ප්‍රකාශන වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තිබියදී මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේයයි ලෙස මතය ලබා දීම තමයි අපි මොකක් කියලා හඳුන්වන්නේද? අනුචිත විගණන මතයක් කියලා හඳුන්වන්නේ. මේක තමයි විගණනයේ තියෙන රිස්ක් එක. එහෙනම් දැන් මට කියන්න විගණන අවදානමක් අපි අනුචිත විගණන මතයක් දෙන්න නම් හේතු කීයක් තියෙනවද? දෙකයි. මොනවද හේතු දෙක? අපි අතින් වැරදි රිපෝට් එකක් එළියට යන්න නම් කොන්දේසි කීයක් ඉටු වෙන්න ඕනේද? අපි අතින් වැරදි රිපෝට් එකක් එළියට යනවා කියන එකනේ මොකක් කියලා කියන්නේ? විගණන අවදානම කියලා කියන්නේ නේ. එතකොට වැරදි රිපෝට් එකක් එළියට යන්න නම් කොයි දෙක වෙන්න ඕනේද? කොහේ මොනවද තියෙන්න ඕනේද? මූල ප්‍රකාශන වල සාවද්ද ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙන්නත් ඕනේ. ඒවා විගණකට අනාවරණය නොවෙන්නත් ඕනේ. මූල ප්‍රකාශන වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පැවතිය යුතුය. අනිත් එක තමයි
මූල ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පැවතිය යුතුය. අනිත් එක මොකද්ද? මූල ප්‍රකාශනවල පවතින ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන විගණකගේ මොන පරීක්ෂාවලටද? කියන්නකෝයි. විගණකගේ තහවුරු පරීක්ෂාවලට. අනාවරණය නොවිය යුතුය. විගණන අවදානමට හේතු දෙකයි. මූල ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පැවතිය යුතුයි. අනිත් එක තමයි මූල ප්‍රකාශනවල පවතින ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන විගණකයේ තහවුරු පරීක්ෂාවලට අනාවරණය නොවිය යුතුයි. හරිද? එතකොට අහපෝ මේක ඇතුළට තව පොඩ්ඩක් ගියොත් මූල ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පවතින්න හේතු කීයක් තියෙනවද? මේකට හේතු කීයක් තියෙනවද? අනේ කියන්නකෝ. මූල ප්‍රකාශනවල ඇයි ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙන්නේ? හේතු දෙකක් නිසා. මොකක්ද හේතු දෙක? ආවේනික අවදානමයි පාලන අවදානමයි. ආවේනික අවදානම IR, පාලන අවදානම CR. හරිද? ඒතර ඇත්තටම මේ දෙකට වග කියන්න ඕනේ කවුද? මේ IRට සහ CRට වග කියන්න ඕනේ කවුද? කම්පැනි IR CR තත්වයක් රිස්ක් එකක් ඇති වෙලා තියෙන කවුරු මොනවද දාපු නැති නිසාද? මැනේජ්මන්ට් එක කන්ට්‍රෝල්ස් දාලා ඒවා ක්‍රියාත්මක නොකරපු නිසානේ කම්පැනි මොන රිස්ක් දෙක ඇති වෙලා තියෙන්නේද? ඉන්නරන් රිස්ක් එක සහ කන්ට්‍රෝල් රිස්ක් එකනේ. ඇත්තටම මේ දෙකේ රෙස්පොන්සිබිලිටි දෙන්න ඕනේ තියෙන කාගේ අතේද? මැනේජ්මන්ට් එක තමයි මේකට වග කියන්න ඕනේ. කළමනාකරණය වගකිව යුතුය. හරිද? ඒක හරිනේ නේ. IRCR මැනේජ්මන්ට් එක කන්ට්‍රෝල්ස් දාපු නැති නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ඒතර මෙතන මූල දැන් මෙතන මොකක්ද අනිත් හේතුව විගණන අවදානමක් ඇති වෙන්න? විගණක කරපු තහවුරු පරීක්ෂා වලට විගණකට කම්පැනි වෙච්ච ප්‍රමාණාත්මක වංචාවර්ධි අල්ලගන්න බැරි වුණා. නේ? ඒකට වග කියන්න ඕනේ කවුද? මැනේජ්මන්ට් එකද විගණකද? ඇත්තටම මේක කාගේ වැරද්දෙන් වෙන දෙයක්ද? මම ඒක වැරද්දක්ම කියලා කියන්නේ අපි පුළුවන් තරම් අපි ඔඩිට් එකට ගිහිල්ලා නිකන් එන්න නෙවෙයි යන්නේ. අපි උත්සාහ කරන්න ඕනි. නිකම්ම ගිහිල්ලා ආවත් අපිට අහුවෙන්නේ නැහනේ. ඇත්තට මේකේ යම් තාක් දුරකට හරි වගකීමක් තියෙන කාටද? විගණකට. නේ? මේක විගණකගේ පැත්තෙන් හොඳ දෙයක්ද? විගණක මුණ දෙන අවදානමක්ද? ඔඩිට් එකකට ගිහිල්ලා කම්පැනි වෙච්ච ප්‍රමාණාත්මක වංචාවැරදි විගණකට අහුවෙන්නේ නැහැ කියන එක කවුරු මුණ දෙන අවදානමක්ද? විගණක මුණ දෙන අවදානමක්. නේ? ඒකට අපි වෙන නමක් දානවා. මෙයද අවදානමකි. මෙයද අවදානමකි. මෙම අවදානම අර තිත් කීපයත් එල ඉස්සරහෙන් ලියන්න අනාවරණ අවදානම ලෙස හඳුන්වයි. අනාවරණ අවදානම. අපි ඒකට කියනවා ඩිටෙක්ෂන් රිස්ක්. කෙටි කරලා අපි කියනවා DR කියලා. අනාවරණ අවදානම ඩිටෙක්ෂන් රිස්ක්. හරිද? දැන් මට මේකට ඩෙෆිනිෂන් එකක් කියන්න. අනාවරණ අවදානම කියන්නේ මොකද්ද? කියන්නකෝ. දැන් කියන්න පුළුවන්. මූල ප්‍රකාශනවල පවතින ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන විගණක කරන මොන පරීක්ෂාවලටද? තහවුරු පරීක්ෂාවලට අනාවරණය නොවීමේ අවදානම අනාවරණ අවදානම කියලා කියනවා. නේ? එහෙනම්
එහෙනම් විග්‍රහ නවදානමට හේතු කීයක් තියෙනවද? විග්‍රහ නවදානමට හේතු කීයක් තියෙනවද? 3යි. එහෙම නැත්නම් විග්‍රහ නවදානමේ සංරචක කීයද? විග්‍රහ නවදානමේ සංරචක 3යි. මොනවද? AR සමානයි IR CR DR. හරිද? එකතු කිරීමද වැඩි කිරීමද? බෙදීම. හරිද? වැඩි කිරීම. ඇයි ඒ? අපිට ඔඩිට් රිස්ක් එකේ සංරචක තුනක් තියෙනවා. ඒ අනුව ආවේනික අවදානම, පාලන අවදානම සහ අනාවරණ අවදානම. ඇයි මේ වැඩි කිරීම දැම්මේ? මෙහෙම කියත හැකි. දැන් හිතන්නකෝ. දැන් ඔයාට එකපාරට හිතුනේ එකතු කිරීම කියලා නේද? එකතු කිරීම දැම්මොත් බලන්නකෝ කම්පැනියේ IR බිඳුවයි. රිස්ක් එකක් නැත්තම් ඒ කියන්නේ කම්පැනි කන්ට්‍රෝල්ස් තියනවද නැද්ද? කියන්නකෝ. තියෙනවා. ඔයා දන දානවා කියලා නේ කිව්වේ. ඔන්න බලන්න. IR කන්ට්‍රෝල්ස් තියනවා. හොඳ ඔක්කොම දාන්න ඕනේ හැමතැනටම කන්ට්‍රෝල්ස් දාලා. ඒ කියන්නේ IR බිඳුවයි. හැබැයි කන්ට්‍රෝල්ස් දාලා තිබ්බට කන්ට්‍රෝල්ස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිතන්නකෝ දාලා තියෙන එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට CR කියන්නකෝ CR 100%. ඔයාලට තේරෙන්න ඕන නිසා 100% ධන. ඒ කියන්නේ කම්පැනි කන්ට්‍රෝල්ස් තිබුණාට කන්ට්‍රෝල්ස් ක්‍රියාත්මක නැහැ කියන්නේ කම්පැනි මොනවා වෙලා ඇතිද ගොඩක්. ප්‍රමාණාත්මක වංචා වැරදි වෙලා ඇතිද නැතුව ඇතිද? වෙලා ඇති. අපි ඔඩිට් එකට ගිහිල්ලා අපි තහවුරු පරීක්ෂා කරලා ඔක්කොම අල්ලනවා. අපි කම්පැනි පොඩි ෆ්‍රෝඩ් එකේ ඉඳලා ඔක්කොම ඇල්ලුවා කියලා හිතන්නකෝ. එතකොට DR කියන්නකෝ. DR 100ද බිඳුවද? කම්පැනි වෙච්ච සියලු වංචා වැරදි අපි අල්ල ගන්න ඔඩිට. එතකොට ඩිටෙක්ෂන් රිස්ක් එක 100%ද 0ද? 0. ඔඩිට් රිස්ක් එක. ඔයා කියන විදියට. ඔඩිට් රිස්ක් එක. මේ ටික එකතු කරපුවම කීයද? 100යි. ඒ කියන්නේ කම්පැනි හොරකම් වුණත් අපි ඒවා අල්ලගත්තත් අපි අතින් යන්නේ එළියට. හරි රිපෝට් එකක්ද වැරදි රිපෝට් එකක්ද? වැරදි රිපෝට් එකක් වගේ දන දෙමුත්. ඒක නිසා මේක දන නෙවෙයි මොකද්ද? වැඩි කිරීම. මේ ඔඩිට් රිස්ක් එක කීයද එන? 0. ඒ කියන්නේ අපි කම්පැනි කොයිතරම් හොරකම් වෙලා තිබ්බත් කොයිතරම් වැරදි වෙලා තිබ්බත් අපිට ඔඩිට විදියට අපිට ඔක්කොම අල්ලගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ ඩිටෙක්ෂන් රිස්ක් එක 0 නම් අපි අතෙන් එළියට යන්නේ හරි රිපෝට් එකක්ද වැරදි රිපෝට් එකක්ද? හරි රිපෝට් එකක්. හැබැයි ඔක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්ද? ඩිටෙක්ෂන් රිස්ක් එක 0 කියලා කියන්නේ කම්පැනි පොඩි ෆ්‍රෝඩ් එකේ ඉඳලා ඔක්කොම අල්ලලයි කියන එක. හැබැයි ඒක ප්‍රැක්ටිකල්ද? නෑ. අපිට ඩිටෙක්ෂන් රිස්ක් එක 0 කරන්න අමාරුයි. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ ඩිටෙක්ෂන් රිස්ක් එක මොනවා කරන්නද? හැකිතාක් අවම කරන්න. ඩිටෙක්ෂන් රිස්ක් එක හැකිතාක් අවම කරනවා කියන්නේ අපි අතින් යන්නේ එළියට හරි උචිත ඔපිනියන් එකක්ද අනුචිත ඔපිනියන් එකක්ද? උචිත ඔපිනියන් එකක්. තේරෙනවනේ? හරි. මේකත් ලියලා දාන්න. එහෙනම් විග්‍රහ අවදානමේ සංරචක ඔයාලට කිසිම ගැටලුවක් නැහැ හොඳේ. ඒතර මේ හතරම අර ඩිෆයින් කරන්න පුළුවන්. දැන් ගන්න කොටක් ගාලා ටියුට් එක පිටුවංග 17 තියෙන ඔයා ඒක බලාගන්න එතන ටිකක් විස්තර කරලා මැදි අපි මේ තුනේ නිර්වචනේ මෙහෙම ලියන පොතේ පිටුවංග 17 ඔයා බලාගන්න නිර්වචනේ විග්‍රහ අවදාන මෙතන හයිලයිට් කරලා ඔයා කියව ගන්න අපෝ කියන්න ඕනේ එකක් ගන්න. ඔයාට ලියන පොතේ එන්න කොටක් ගාලා ලියන්නකො මාතෘකාවක් විග්‍රහ අවදානමේ සංරචක.
ඉස්ලාම් ලියනකො විගණන අවදානම කියන එක. යන මේම විගණන අවදානම. ටක් ගාලා ලියන්න. විගණන අවදානම ඔඩිට් රිස්ක්. මේ කියනීම එක්සෑම් එකේ ආන උත්තරය ලියන්නේ විගණන අවදානමේ සංරචක. විගණන අවදානම. ලියන්න මෙහෙම විගණන අවදානම යනු විගණන අවදානම යනු මූල ප්‍රකාශන විගණනයකදී විගණක අනුචිත විගණන මතයක් ලබා දීමේ අවදානමයි. එනම් මූල ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තිබියදී මූල ප්‍රකාශන සත්‍ය සාධාරණ වේ යයි ලෙස මතය ලබා දීමයි. අලුත් රුලකින් විගණන අවදානමේ සංරචක වන්නේ කමාවක් දාලා පළවෙනි එක ආවේනික අවදානම. ඉරක් ගහලා ලියන්න යනු ව්‍යාපාරයේ අභ්‍යන්තර පාලනයක් නොමැති විටකදී මූල ප්‍රකාශන තුලට ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පැමිණීමේ අවදානමයි. ඊට පස්සේ දෙවෙනි එක පාලන අවදානම. යනු ව්‍යාපාරයේ පවතින අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවන විටදී එනම් අපේක්ෂිත අයුරින් ක්‍රියාත්මක නොවන විටදී මූල ප්‍රකාශන තුලට ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පැමිණීමේ අවදානමයි.
තුන්වෙනි එක අනාවරණ අවදානම. අනාවරණ අවදානම ඉරක් ගහලා යනු මූල ප්‍රකාශනවල පවතින ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන විගණක සිදු කරන ලද තහවුරු පරීක්ෂාවලට අනාවරණය නොවීමේ අවදානමයි. ඔය අනාවරණ අවදානම යටතෙමයි ලියන්න ඕනේ. හැබැයි අලුත් රූලකින් ලියන මෙම අනාවරණ අවදානම විගණක හැකිතාක් අවම කර ගැනීම සඳහා දැන් අපි ඔඩිට් එකකට ගිහිල්ලා ඔය මොනවා හරි තහවුරු පරීක්ෂා කරාට වැඩක්ද? නිකන් ගිහිල්ලා ඔය මොනවා හරි පරීක්ෂා කිරීම ටිකක් කරනවා. ප්‍රතිඵලය මොකද්ද? අපි ඔඩිට් එකකට ගිහලා ඔය මොන හරි ටිකක් කරලා එනවා. ප්‍රතිඵලය මොකද්ද? අපෙන් එළියට යනවා හරි රිපෝට් එකක්ද වැරදි රිපෝට් එකක්ද? වැරදි රිපෝට් එකක්. ඒ කියන්නේ අපි ඔය මොනවා හරි ගිහිල්ලා ටිකක් කරලා හරියන්නේ නැහැ. අපි කරන්න ඕනේ මොනවා හරි තහවුරු පරීක්ෂාද යෝග්‍ය තහවුරු පරීක්ෂාද? අවස්ථානුකූලව යෝග්‍ය තහවුරු පරීක්ෂා. හරිද? අවම කර ගැනීම සඳහා අවස්ථානුකූලව යෝග්‍ය තහවුරු පරීක්ෂා විගණක සැලසුම් කර ක්‍රියාවේ යෙදවිය යුතුය. හරිද? හරි එතකොට විගණන අවදානම එක්සෑම් එකේ අහන්න පුළුවන්. හරිද? විගණන අවදානමේ සංරචක අහන්න පුළුවන්. ඊට පස්සේ සංරචක කොහොමද විස්තර කරන්න කියන එක ඔයාලට දැන් කියන්න පුළුවන්. ඔක එක්සෑම් එකේ අහලා තියෙනවා. ඒක අනිවාර්යෙන් ඔක බලාගෙන යන්න. හරිද? ඊට පස්සේ අපි ওই තහවුරු පරීක්ෂා කියන එකත් උතරම ලියලා දාමු. ලියනකො මාතෘකාවක් තහවුරු පරීක්ෂා. හරිද? ලියන්න මෙහෙම. මූල ප්‍රකාශනවල ඇති ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්තිවල
පවතින 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 ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන වරහන් ඇතුලේ වංචා සහ වැරදි අනාවරණය කර ගැනීම සඳහා 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 විගණක විසින් සිදු කරන විගණක විසින් සිදු කරන පරීක්ෂා විගණක විසින් සිදු කරන පරීක්ෂා තහවුරු පරීක්ෂා ලෙස හඳුන්වයි. හරිනේ හරි. දැන් මේ මෙතන දැන් ඔය IR ප්‍රැක්ටිකලි අර මම ඔයාලට තේරෙන්න ඕන නිසා තමයි මම මේක අර බිඳුවට සමානක බිඳුවයි 100යි කියන අතර ගත්තේ. හැබැයි ප්‍රැක්ටිකලි ගත්තට පස්සේ කිසිම කන්ට්‍රෝල් එකක් නැති කම්පැනි තියෙනවද? නැහැ. ගොඩක් ඒ කියන්නේ 100 කම්පැනිත් නැහැ, 0 කම්පැනිත් නැහැ. තේරෙනවද? බැංකුවක් ගත්තත් ඒ බැංකුවක් කියන කන්ට්‍රෝල්ස් හොඳටම ඕනේ ව්‍යාපාරයක්. හැබැයි ඒගොල්ලෝ දාන්න ඕනේ හැමතැනටම ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් දාලා නැහැ. මොකක් හරි තැනක් තියෙනවා කන්ට්‍රෝල්ස් මිස් වෙච්ච තැන. ඉතින් අපි කියන්නේ බැංකුවක් කියන්නේ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් හොඳට පර්ෆෙක්ට්ලිම තියෙන ඕනේ තැනක් නේ. හරිද? ඒ වගේ ව්‍යාපාරයකත් කන්ට්‍රෝල්ස් තියෙන්න ඕනේ හැම තැනකම තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඕන තරම් අඩුපාඩු තියෙන පුළුවන් කම්පැනිස් වල. ඒකනේ කම්පැනි වල වෙනම ඉන්ටර්නල් ඔඩිට් එකක් වෙන්නේ ඔඩිටර්ස්ලා හොයන්නේ. ඔය කියන විදියට කියන්නේ අපි කියන විදියට දැන් හරිය හොඳටම පර්ෆෙක්ට් කම්පැනි එක අතරම ඉන්ටර්නල් ඔඩිට් එකක් වෙන්න ඕනෙත් නැහැ. අඩුපාඩු නැහැ කියන එකනේ. ඒක නිසා ඕනෙම ව්‍යාපාරයක අඩුපාඩු තියෙනවා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි ගත්තට පස්සේ IR බිඳුවවත් 100ත් නෙවෙයි අතර ගාණක් තමයි තියෙන්නේ. මම ඔයාලට තේරෙන විදියට කිව්වොත්. ඒක නිසා බිඳුවම වෙන්න බෑ. CR උත් අපි හිතමුකෝ කන්ට්‍රෝල්ස් තියෙනවා. හැම තැනටම තිබ්බත් බිඳුවයි. හැබැයි තියෙන හැම කන්ට්‍රෝල් එකක්ම ඉෆෙක්ටිව් නොවෙන්න පුළුවන්. හොඳ කොයිතරම් හොඳ කම්පැනි එකක් වුණත් කන්ට්‍රෝල්ස් වල පොඩ්ඩක් හරි අඩුවක් තියෙන්න පුළුවන් ප්‍රැක්ටිකලි. ඒක නිසා බිඳුව තුලම නැහැ. හරිද? 100 තුලත් නැති වෙන්න පුළුවන්. හරිද? අර මට කියන්න ඕනේ උනේ මෙතෙන්ට ප්ලස් දාලා හරියන්නේ නැහැ කියලා. ප්ලස් දැම්මොත් මොන රිස්ක් එක තිබ්බත් අපි අතින් එළියට යන්නේ වැරදි රිපෝට් එකක්. හරිද? ඒතර එහෙනම් විකිරණ අවදානමේ සංරචක ඕක එක්සෑම් එකේ ඇහුවා අපි ඒක ටක් ගාලා බලලා ඉමු. කොයි පේපරේද ඇහුවේ රීසන්ට්ලි පාස් පේපර් එකේ ඇහුවා ඕක. හරිද? 2018 අර 2016 18 අන්න ඒක ගන්නකො මේ ලකුණු 6ක ප්‍රශ්නයක් මේක. පළවෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. එකේ 4 ආපහු උත්තරේ ලියන්න දෙයක් නෑ අපි උත්තරේ දැන් ලිව්වා. ඉස්ලාම් එන්නකෝ 2016 18 පේපරේ. ඒකේ පළවෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. විගණන අවදානම් සංරචක 3 පැහැදිලි කරන්න. දැන් ප්‍රශ්නයක් දෙකේ කියන්නේ නෑ දැන් උත්තරේ ලියපු තැන පේපරේ අංක ලියා ගන්න ආපහු ලියන්න ඕනේ. ලියන්න ඕන නම් ගෙදර ගිහිල්ලා ලියන්න ඉඩ තියලා. විගණන අවදානමේ සංරචක. හැබැයි සංරචක එකපාරට සංරචක 3 ලියන්න කලින් විගණන අවදානම් කියන්නේ මේකයි කියලා විගණන අවදානමත් එක්කම ලියන්න ඕක. හරිද? අමතර කතන්දර ඕනේ නෑ. විගණන අවදානම් කියන්නේ මේකයි මේකේ ඒකත් එක්ක මෙන්න මේකේ සංරචක 3 අර අපි දැන් ලියපු එක තියෙන්නේ. ඒක සම්පූර්ණ විගණන අවදානමේ නිර්වචනයත් එක්ක ලිව්වනම් හොඳයි. හරිද? එතකොට එක්සැමිනර්ට ඕක කපන්න බෑ ලකුණු. ඔය ලකුණු 6 එයා දෙන්න ඕනි. හරිද? එකකට දෙක ගානේ. හැබැයි විගණන අවදානමේ ඉඳලා වැඩේ පටන් ගන්නනම් ලියන්න ඔය උත්තරේ හැමෙම ලිව්වනම් හරි. ඊට පස්සේ ඒකේ 3 වෙනි කොටස. හරිද? මේ බලන්න.
විගණනයක් සැලසුම් කිරීමේදී වංචා සහ වැරදි සම්බන්ධයෙන් විගණනකට ඇති වගකීම. සැලසුම් කිරීම කියන කෑල්ල අතෑරලා දැම්මත් ඕක ඔයාලට දැන් ලියන්න පුළුවන්. වංචා වැරදි සම්බන්ධයෙන් විගණනකට තියෙන වගකීමක් තියනවද? විගණනකට වගකීමක් නැහැ. හරිද? විගණනකට තියෙන එකම වගකීම මොකද්ද? සමාගම් පනතේ 163 වගන්තියට අනුව තමා විගණනය කළ මූල ප්‍රකාශන මත රිපෝට් එක දෙන එක පමණයි. ඒ අනුව වංචා වැරදි සම්බන්ධයෙන් මූලික වගකීම දරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. ලියමු එනම් 2016 18 පේපරේ පළවෙනි එකේ 3 වෙනි කොටස. අපි එක්සැමිනර් අහන ප්‍රශ්නෙන් උත්තරයට ප්‍රවේශය ගත්තා නම් හරි ලියන්න මෙහෙම වංචා හා වැරදි සම්බන්ධයෙන් වංචා සහ වැරදි සම්බන්ධයෙන් වංචා සහ වැරදි සම්බන්ධයෙන් විගණනකට කිසිදු වගකීමක් නොමැත. විගණනකට කිසිදු වගකීමක් නොමැත. ඒකටම ලියන්න 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනතේ 163 වගන්තිය ප්‍රකාරව 163 වගන්තිය ප්‍රකාරව විගණකගේ වගකීම වන්නේ විගණකගේ වගකීම වන්නේ තමා විගණනය කළ මූල ප්‍රකාශන මත කොටස් හිමියන්ට වාර්තාවක් ලබා දීම පමණි. අලුත් රූලකින් ඒ අනුව වංචා සහ වැරදි වළක්වා ගැනීම අනාවරණය කර ගැනීම සහ නිවැරදි කිරීම විගණකගේ වගකීමක් නොව අධ්‍යක්ෂක මණ්ඩලය සතු වගකීමක් වේ. මේ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය සිය ව්‍යාපාරයට යෝග්‍ය අභ්‍යන්තර පාලනයන් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය. තේරුණානේ? හරි සරල ප්‍රශ්නයක්. ওই ප්‍රශ්නයක එක එක විදියට අහන්න පුළුවන්. ඇහුවා කතන්දර ලියන්න ඕනේ නැහැ. ওই විදියට ඩිරෙක්ට්ලි ආන්සර් එක ලිව්වා නම් හරි ලකුණු 3 ගන්න පුළුවන්. හරි දෙන අපි බ්‍රේක් එකෙන් පස්සේ 240 කතා කරමු. 240 අපි දැනට ටිකක් කතා කරලා තියෙන තා පොඩ්ඩයි ඒකේ තියෙන එක ටක් ගාලා බලමු බ්‍රේක් එකෙන් පස්සේ.